Hallelujah. ඉතින් නැවතත් අන්තර්ජාලයෙන් අප එකතු වී සිටින සියලුම සහෝදර සහෝදරයන්වත් සභා ගැබේ ඉන්න සියලුම සහෝදර සහෝදරයන්වත් ඉතාම ආදරයෙන් මේ ඉරිදින දේව මෙහෙට පිළිගන්නවා. And we welcome you all who are joining us through the live streaming and all you who are in church with us to High Life in Christ Ministries Sunday service. Amen. Hallelujah. ඉතින් සුපුරුදු පරිදි ඔබගෙන් ඉතාම ආදරෙන් අපි ඉල්ලා සිටිනවා තව කෙනෙකුට ආශිර්වාදයක් වන්නට මේ දේව මෙහෙය හලෙලුයා ඔබගේ හඳුනන අය සමග මිතුරු මිතුරියන් සහෝදර සහෝදරයන් දන්න අය සමග බෙදා ගන්න කියලා WhatsApp මගින් YouTube මගින් Facebook පිටුව තුලින් මගින් හලෙලුයා දෙවියන් වහන්සේ ඒ වචනය කියන ඔබ ආශිර්වාද ලබන්න ආශිර්වාදයක් වන්න කියලා තව කෙනෙකුට ආශිර්වාදයක් වන්න දැන් ඔබෙන් අපි ආඥා කළා ඉන්නවා විශේෂම ගෞරවයෙන් තව කෙනෙක් සමග මේ බෙදා ගන්න කියලා. And we kindly invite you all to share with everyone that you know this live streaming to be for you are blessed to be a blessing. Hallelujah. හැමෝම කියන්න මම ආශිර්වාද ලබන්නේ ආශිර්වාදයක් වන්නටයි. Let us all say I am blessed to be a blessing. Amen. Children, let me hear. I am blessed to be a blessing. I am blessed to be a blessing. Every single time when God blesses you, amen, he will align somewhere for your blessing to flow. Amen. Amen. Hallelujah. ඉතින් අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ බහ සමග බෙදා ගන්නට ස්වාමීන් වහන්සේගේ හදවතේ දීපු කාරණාව බෙදා ගන්න සූදානම්ින් මම සිටිනවා. And today I'm ready to share with you the message that God has given to my heart to share with you. Amen. බයිබල් පද දෙකකින් විතරයි අද පණිවිඩය අපි බෙදා ගන්නෙ. We're going to share the message with only 2 Bible scriptures today. Amen. ඉතින් බයිබල් පද දෙක වුණාට එක බයිබල් එක තැනක් අරගෙන අපි තැනින් දෙවියන් වහන්සේ අපිට උගන්වන්නේ මොනවද කියලා අපි බලන්නට යනවා. We're going to take these 2 scriptures and see what the Lord is going to teach us from them. Amen. පුංචි තැනකින් විතරයි කතා කරන්නේ. නමුත් මට හැඟෙන පෞද්ගලිකව සති දෙකක් මේ දේ කතා කරන්නට හැකියාව ලැබෙයි කියලා. We're going to talk about one single episode in the Bible, but I think that the preaching will take about 2 weeks to finish. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලැබුණොත් මේ මාතෘකාව යටතේ මම ලැබෙන සතියේත් කතා කරනවා. If I receive the guidance of the Lord, I'll be talking about this same topic even next week. Hallelujah. ඉතින් අපි සියලු දෙනාම අපි පෙරලගමු ක්‍රියාපොතේ 28 වෙනි පරිච්ඡේදයට. Let us all turn our Bibles to the book of Acts chapter 28. ක්‍රියාපොතේ 28 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය සිට අපි කියවමු 10 වෙනි වගන්තිය අපි පළවෙනි සිට 3 වෙනි දක්වා අපි කියවමු. We're going to read from the book of Acts chapter 28 from verse 1 to 3. මෙසේ ගැලවුණු කල ඒ ද්වීපයට මෙතලීයයි කියන නම තැබ දැනගතිමුව. එහි සිට ම්ලේච්ඡයෝ අපට බොහෝ මිත්‍රකම් පෙන්වූය. මක් නිසාද පැවතුනා වර්ෂාව නිසාද සීතලය නිසාද ඔහු ගිනිපත්තු කරති අප සියල්ලන් පිළිගත්තෝය. පාවුලු ධර්මිකයක් එක්කොට ගින්නෙහිලූ කලෙහි උෂ්ණය නිසා සර්පෙක් පිට වී ඇවිත් ඔහුගේ අතේ එල්ලුණේය. පස්වෙනි වගන්තිය. නමුත් ඔහු ඒ සතා ගින්නට ගසා දමා කිසි උපද්‍රවයකට නොපැමිණ සිටියේය. 8 සිට 10 දක්වා. ඒ දිවයිනට ප්‍රධානිය වූ පබ්ලියස් හට අයිති ඉඩම් මේ අසල තිබුණේය. ඔහු අප පිළිගෙන 3 දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාර කළේය. තවද පබ්ලියස්ගේ පියා උනෙන් සහ රස්තිඅදුකාරයන්ගේ රක්තාතිසාරයෙන් පීඩිතව ඔත්පලව උන්නේය. පාවුල් ඔහුන් තැනට ගොස් යාඥා කොට ඔහු පිට අත්හබා ඔහු සුව කළේය. එය සිදු කල දිවයිනේ ලෙඩ ඇති අනිත් අයද පැමිණ සුව කරනු ලැබුවෝය. ඔහු අපට බොහෝ ගරුණාම්බු කොට අප පිටත්ව යන කල අපට වමනාදේ නැවේ පැටවුවෝය. ආමෙන්. අපි ඊළඟට ලෙවි කතාව 6:12 කියවන්නට යනවා මේකෙන් පස්සේ. Now when they had escaped, they then found out that the island was called Malta. And the natives showed us unusual kindness, for they kindled a fire and made us all welcome, because of the rain that was falling and because of the cold. But when Paul had gathered a bundle of sticks and laid them on the fire, a viper came out because of the heat and fastened on his hand. Verse 5. But he shook off the creature into the fire and suffered no harm. Verse 8. And it happened that the father of Publius lay sick of a fever and dysentery. Paul went into him and prayed, and he laid his hands on him and healed him. So when he was done, the rest of those on the island who had diseases also came and were healed. They also honored us in many ways, and when we departed, they provided us such things as were necessary.
අපි ලෙවි කතාවේ 6 වෙනි පරිච්ඡේදය 12 වෙනි වගන්තිය කියමු. And we are going to read from the book of Leviticus, chapter 6, verse 12. පූජාසනය පිට ගින්න නොනෙවී එහි දැල්වෙමින් තිබිය යුතුය. පූජකයාද හැම දෙයක්ම පතුයෙහි දර දවන්නේය. ඔහු ඊ පිට දවන පූජාව පිළියෙල කොට තබා එහි සාන්ති පූජාවල තෙල් ගල්වන්නේය. ගින්න පූජාසනය පිට නිතර දැල්වෙමින් නොනෙවී තිබිය යුතුය. ආහාර පූජා පිළිබඳව එච්චර ඒ ඇති. And the fire on the altar shall be kept burning on it, it shall not be put out. And the priest shall burn wood on it every morning, and lay the burnt offering in order on it, and he shall burn on it the fat of the peace offerings. Verse 13. A fire shall always be burning on the altar, it shall never go out. Hallelujah. Amen. Right. අපි මේ බයිබල් පද දෙකකින් අද අපි දේශනාව බලන්නට යන්නේ. මේ මොහොතක් අරගෙන අපි ස්වාමීන් වහන්සේට යාඥා කරමු. Let's bow our heads and ask for the grace of God for us to understand this message, to hear us, to hear his voice in our spirit. Father, we humble ourselves before you, Lord. This morning, with thanksgiving in our heart, thank you for your beautiful, blessed presence, Lord. And we thank you for your people who are here in this place, in the building, Lord, and those who have joined us online. We thank you, Father, and I pray, Lord, on behalf of all of us, and I pray, Lord, that you speak to us through your word, Lord. Quicken our spirits by your Holy Spirit, Lord, this morning. May we not be just hearers of your word, Lord. Give us grace to be the doers of your word, Lord. And grant us retention power of your word, Lord. And the recollection ability, Father, to preach, to teach this word to the people who are in darkness, Lord. Make us a blessing to this perishing world through your eternal word, Lord. So this morning, Lord, we surrender our hearts to you, Holy Spirit of God. Have your way. Use my mouth, Lord. As you said, my sheep, they know me, they hear my voice. Lord, may your sheep hear your voice, not mine, Lord. Help me to decrease. Let Damit die. Jesus, may you live. May you speak, Lord. Through me, speak to your church, Lord. Amen. Amen. Hallelujah. Right. මේ පුංචි බයිබල් පද දෙකෙන් අපි අද මොනවා වෙන්න පුළුවන්ද කතා කරන්න යන්නේ. And what do you think we are going to speak about from these two scriptures? ආමෙන්. පළවෙනියටම මේ පාවුලතුමා ගැන තමයි මේ කතා කරන්නේ. කී දෙනෙක් දන්නවද? Firstly, we have seen in the book of Acts that it's talking about Apostle Paul. මේ මෝල්තා කියන දූපතට පාවුලතුමාව නැව් මොන අපි කියන්නේ නැව් මොනවත් වෙනවද? මුහුදුපත් වෙලා නැව මෝල්තා මේ දූපතට යනවා. කිරිබත් මතක් වුණේ. And we see in the story that there was a shipwreck and Paul was taken to the island of Malta. ආමෙන්. ඇයි මේ පාවුලතුමා මේ නැවකට ගලා යන්න සිදු වුණේ? මොකද මේ යුදෙව්ව පාවුලතුමා මරන්න සූදානම් වුණා. ඔහුව හිරගෙදර දාලා ඔහුව මේ විනිශ්චයකට ගෙනිච්චා. And why did Paul have to go on a ship? Because the Jews were searching to kill him, to bring judgment on him. ආමෙන්. ඉස්සෙල්ලාම 100ට මුලාදානිය ඇවිල්ලා මෙයාව ඇරෙස්ට් කරලා ගහලා ඊට පස්සේ අධිපතියා ගාවට ගෙනිච්චා නේද? Centurion and the commander. ඉතින් මොකද උනේ? අපි බලමු ඊට පස්සේ. So he was taken by the centurions and he was beaten and punished and put into prison, and then the commanders came and did a similar thing. ඉතින් මේ අර අධිපති ආපුවාම නැත්නම් කමාන්ඩර් ආපුවාම මෙයාගේ නඩුව අහන්න ගේන්නේ යද්දි පාවුලතුමාට ආරංචි වෙනවා එහුව මරන්න සැලසුමක් යුදෙව්වරු ක්‍රියාත්මක කරලා කියලා. And when he was taken to the centurions, Paul to the commander to bring the judgment forth for him, he heard that the Jews were plotting to kill him. ආමෙන්. ඊට පස්සේ එහුව ෆෙලික්ස් ගාවට ගෙනියනවා. ඊට පස්සේ ෆෙස්ටස් ගාවට ගෙනියනවා. අන්තිමටම පාවුලතුමා කොහොමද කියනවා මම සීසර් අධිරාජ්‍යයට මගේ නඩුව අහන්න ඉල්ලලා සිටිනවා කියලා. And he was taken then to Felix and then to Festus, and then at the end Apostle Paul said that he wanted to his judgment to be taken by Caesar. ආමෙන්. ඉතින් පාවුලතුමා මේ කයිසරේ මේ ඔහුගේ සිරගෙදර ඉඳලා රෝමෙට, මොකද රෝම අධිරාජ්‍යය හිටියේ රෝමෙට යන ගමන් තමයි මේ නැව මුහුදුපත් වෙලා මේ මෝල්තා කියන දූපතට ඔවුන් පෙයිනගෙන යන්නේ. And it is on the way from the prison to Rome that the ship was wrecked. ආමෙන්. ඉතින් අපි අද මේ කතාව බලන්නේ පාවුලතුමා මුහුදුපත් වෙලා මේ
මෝල්තා කියන දූපතට ගහගෙන ගිහිල්ලා වෙච්ච සිදුවීම තමයි. And now today we are going to see the event that happened once the ship was wrecked and he arrived to the island of Malta. ආමෙන්. ඉතින් මේගොල්ලෝ මේ නැවේ ගමන් කරන්න යද්දී දෙවියන් වහන්සේ පාවුල්තුමාට දන්නනවා කුණු ආණ්ඩුවක් එන්න යන නැව විනාශ වෙනවා කියලා. නමුත් පාවුල් කියපු දේ නැවේ කපිතාන්වරයා විශ්වාස කරේ නැහැ. ඔහු වෙදර් රිපෝට් එක ඔතොරිටිස් වලින් කියන දේ තමයි විශ්වාස කරේ. නමුත් දෙවියන් වහන්සේ කියපු දේ උන් අත්දැක්කා. But God had warned Paul that there was going to be a shipwreck, and when Paul told the captains, they did not believe him. They only believed the weather reports and what the other commanders said. ආමෙන්. ඉතින් ඉර දකින්නේ නැතුව කෑම නැතුව දවස් 14ක් විතර මේ කුණාටු තුල ඒගොල්ලෝ දුක් විඳා. And they suffered in this storm for 14 days. ආමෙන්. ඉතින් කවුම හරි දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මේ හැම එයත් එක ගියා. මම දන්න තරමේ 224ක් වගේ පුද්ගලයෝ පිරිසක් දෙවියන් වහන්සේ කරුණාවෙන් මේ හැම කෙනෙක්ම මේ මෝත්තා කියන දූපතට උන්ගේ ජීවිත ගලව ගන්න දෙවියන් වහන්සේ කරුණාව දුන්නා මේ දූපතට ආවා. And as I remember, there were 224 people on the ship, and by the grace of God, all of those people were in the island of Malta. ආමෙන්. ඉතින් මේ දූපතේ හිටපු අය මේගොල්ලන්ව පිළිගත්ත කියලා පාවුලතුමා කියනවා. ම්ලේච්ඡයෝ කියනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ දන්නේ නැති අය මේගොල්ලෝ. And we see that the people of the island welcomed them all together, but there were people who did not know God. ඉතින් අපි අදාර කියවපු බයිබල් පදයට අනුව දූපතට ඇවිල්ලා ඉස්සෙල්ලාම මේගොල්ලෝ කරන දේ මොනවද? ගිනි ගොඩක් ගහන එක. And according to the scripture that we have read, what's the first thing that they did as soon as they arrived onto the island? They gathered some sticks and kindled a fire. ආමෙන්. දැන් පොඩ්ඩක් මන් දිහා බලන්න. ඕගොල්ලන්ගේ ජීවිතය අද ඕගොල්ලෝ මේ වගේ තැනක සිටිනවද? In your life, are you in a place like this? ඕගොල්ලෝ මුහුදුපත් වීමකට ලක් වෙලා මේ දැන් ගොඩකට ඇවිල්ලා පොඩ්ඩක් හුස්ම ගන්න පටන් අරගත්ත මොහොතක්ද ඉන්නේ? Are you in a situation where you just faced the shipwreck and you just came to a rest and ආමෙන්. just seated on ඕගොල්ලෝ මේ මොහොතේ ජීවිතේ කුණාටුවකට මුහුණ දීලා අවසාන වුණු හැටියද ඉන්නේ? Are you someone who just finished facing a storm? ආමෙන්. සමහර අහන් අය ඉන්න ඉන්න පුළුවන්. නැත් සියලුම ඕගොල්ලන්ගේ මුදල් විනාශ වෙච්ච අය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ විවාහය විනාශ කරන අය වෙන්න පුළුවන්. නැත්නම් දරුවෝ යම් යම් දේවල්ට ඇබ්බැහි වුණ අය වෙන්න පුළුවන්. ඒවා දෙමව්පියන්ට ආරංචි වෙලා කනස්සල්ලෙන් කුණාටුවකට මේ දැන් මූණ දෙමින් ඉන්න අය වෙන්න පුළුවන්. There could be people whose money could have been destroyed, whose marriages are facing a storm, or whose children are prone to an addiction and the parents are very grieved in themselves. ආමෙන්. අහන්න ළඟ ඉන්න කෙනා ඔබ කුණාටුවක් තුලින්ද යන්නේ කියලා. Ask the one next to you, are you going through a storm? ආමෙන්. හලෙලුයා. මොකද අපි මේ පෘථිවි ඉන්න තාක් කාල ස්වාමීන් වහන්සේ කිව්වා ප්‍රශ්න එන්න යනවා කියලා. For it is written, for the Lord has said that as long as we are living on earth, we will be facing troubles. ආමෙන්. ඉතින් මේ කුණාටුවක් ඉවර වෙච්ච හැටියෙම අපිට හම්බ වෙන පොඩි සැනසීම අම්බෝ මේකෙන් ඉවර වුණා. ගැලවීම ලැබුවා ඇති අන්තා. And as soon as we finish facing a storm, we feel a peace and we feel, oh, finally it is over. ආමෙන්. හැබැයි කුණාටුවක් ආපුවාම විනාශයක් තුලින් ආපුවාම හිතේ සතුටින් නෙමෙයි ඉන්නේ නේද? But when we go through a storm, when we go through a නේද? period of destruction, we are not happy within අපි දරුවන්ගේ ජීවිතේ මොනවා හරි පරාජයක් අපිට ආරංචි වුණා. නැත්නම් විවාහයේ ප්‍රශ්නයක් මතුනොත්, ආර්ථිකේ ප්‍රශ්නයක්, ව්‍යාපාරයේ අලාභයක්. කුණාටුව ඉවරයි. හැබැයි තාම තියෙන ඇයි ඔක්කොම වතුරට ගිහිල්ලා නැව මුහුදුපත් වෙලා ඔක්කොම විනාශ වෙලා. But once you finish facing a storm, for example, if your business is going through loss, or if you are facing problems in your marriage, or if your children have faced some sort of failure, you even after the storm, you won't feel happy, you won't feel satisfied, for your ship has just been wrecked. ආමෙන්. ඒක සභාවටත් අදාළයි. And හැමෝම it's සභාව valid දාලා for the ගිහිල්ලා church. කුණාටුවක් ගිහිල්ලා සභාව මැද්දේ. And it's valid for the church too. Everyone has left the church. The church has faced a storm. එතකොට අපි මේ කුණාටුවට මුහුණ දුවිලා ඉවර වෙච්ච හැටියම මේ ලෝකෙන් අපිට ලැබෙන ඇඩ්වයිස් එක තමයි මොනවද? නැවත පටන් ගන්න මුල තැන ඉඳන්. And as soon as we finish facing the storm, the first advice that we hear from the earth, from the world, is start again from where you left. ආමෙන්. විවාහය නැවත පටන් ගන්න. මිනිස්සු එක නැවත පටන් ගන්න. ආමෙන්. එහෙම නැත්නම් ව්‍යාපාරේ නැවත පටන් ගන්න. ආර්ථිකේ නැවත පටන් ගන්න. උත්සාහ බලන්න පටන් ගන්න කියලා තමයි අපිට නිතනින්ම තේරෙන්නේ හිතෙන්නේ උපදේශ ලැබෙන්නේ. ඇත්තද බොරුද?
Start again your business, start again your marriage, start again your finances, start again from where you left. ආමෙන්. හරි පළවෙනි නැවත මුහුදුවත් වුණා. බෑනේ ඔය දූපතේ හැමදාම ඉන්න මොනවද කරන්න ඕනේ? ඉක්මනට ඊළඟ නැව හදන්න පටන් ගන්න. යන්න එපා එළියට. Yes, your ship has been wrecked, but now you're on the island. Be quick, make a new ship and start traveling again. ආමෙන්. නමුත් කිතුණුවෙකුගේ ජීවිතේ අපි කියනවා ප්‍රයොරිටිස් කියලා. මොනවද අපි මුල් තැනද? අපේ කිතුණුවෙකුගේ ජීවිතේ ප්‍රමුඛ ස්ථානයේ ගත යුත්තේ ආපහු කැඩුණු නැව් ගොඩනැගීම නෙවෙයි. But in the life of a Christian, the priority should not be starting again, building again the ship that was destroyed. ආමෙන්. නැව හදන්න ඕනේ. හැබැයි ප්‍රමුඛ ස්ථානයේ ගත යුත්තේ නැව හැදීම නෙමෙයි කිතුණුවෙකුගේ ජීවිතේ. We need to make the ship, but it's not our priority. ආමෙන්. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ පත්තමේම අල්තාරයක් ගොඩනැගීමයි. The will of God is for you to raise an altar first. ආමෙන්. ඉස්සෙල්ලාම ඔබ ගිනි ගොඩක් ගොඩනැගිය යුතුයි. First kindle a fire. ආමෙන්. ඔබ ගින්නක් ගොඩනැගිය යුතුයි ඉස්සෙල්ලාම. You first need to kindle a නැව fire. මුහුදුපත් වුණා. Your ship was wrecked. දරුවෝ ගැන නරක ආරංචි ලැබුණා. You have heard bad news of your ආමෙන්. children. විවාහයේ ප්‍රශ්නාව දැන් විසඳෙලා. There were problems in your marriage, but they are solved now. ආමෙන්. හැබැයි කෙස් ගහෙන් හස්බන්ඩ්ව ගලව ගත්තේ. But you have just barely saved your husband. ව්‍යාපාරේ ප්‍රශ්න ඇවිල්ලා. There were problems in your business. 99න් බංකොලොත් වෙන්නේ නැතුව බේරගත්තා. You just managed to save the business without destroying it. නිතනින්ම අපි යොමු වෙනවා නැවත අර ගොඩනගන්න අපිට අහිමුණු දේ නැවත හොඳ ආකාරයෙන් ගොඩනගලා සාර්ථකත්වය කරා යන්න. And we are constantly trying to start again, to build up again on what we had. නමුත් දෙවියන් වහන්සේ අපිව කැඳවනවා But God is calling us අලුත් ගින්නක් ගොඩනගන්න. to kindle a new fire. නැවක් නොවේ Not a ship, ගින්නක්. but a fire. ආමෙන්. නැවක් නොවේ අලුත් අල්තාරයක් ගොඩනගන්න. Not a ship, but a new altar. හලෙලූයා. හැමෝම කියන්නේ අලුත් අල්තාරයක්. Let us all say a new God is altar. calling every one of you to build a fire, not the ship after the shipwreck, not a new ship, but the fire first. Amen. හැමෝම කියන්න නව ගින්නක්. Let us all say a new fire. හලෙලූයා. මේකයි දෙවියන් වහන්සේ කැමැත්ත. That's the will of God. අපි දකිනවා ආබ්‍රහම් තනින් තැනට ගියා. We see in the Bible that Abraham went from place to place. ආබ්‍රහම් ඊටාම පොහොසත්ව හිටි මිනිසෙක්. And Abraham was extremely rich. ආමෙන්. ඉන්ෆ්ලුවන්ස් තිබ්බා, සේවකයෝ හිටියා, හමුදාවක් තිබුණා, දෙවියන් වහන්සේ එක්ක හිටියා. ඕනම දෙයක් කිරීම හැකියාව ආබ්‍රහම්ට තිබ්බා. He had influence, he had servants, he had an army, he had God on his side. ඒ වුණාට ආබ්‍රහම් ගිය තැන But wherever Abraham went, ආබ්‍රහම් ඉස්සෙල්ලම කරේ මොකද්ද? was the first thing that ඔහු Abraham did. අල්තාරයක් ගොඩනගනවා. He raised an altar. නමුත් ඔහු කූඩාරමක් අපි ඉංග්‍රීසියෙන් කියනවා he pitched a tent. Tents ඇවිල්ලා permanent නෑ temporary. And tents are not permanent, they are just temporary. ආමෙන්. ආබ්‍රහම් මේ කූඩාරමක් පිහිටුවා ගත්ත කියලා. කූඩාරම් සදාකාලිකද? And he says that Abraham pitched a tent. Are tents permanent? නමුත් අර ගල් ගෙනල්ලා ලොකුවට හදන අල්තාරය But the altar that he builds by bringing rocks to it, ආමෙන්. අපි දකිනවා ඒ හදපු අල්තාරයක තමයි යාකෝබ් කොට්ටේ කරගෙන දන්නේම නැතුව ස්වර්ගයේ ඕපන් වෙලා කියලා දන්නේ. ඇයි? ආදි පියවරේගේ අල්තාරයක් මත එහා නිදාගෙන හිටියා. and we see that Jacob laid his head on one of the altars that Abraham had built, and he went into the presence of the Lord. එහෙනම් ඔබගේ ගොඩනගන ඒ ගින්න මත ගින්න තුලින් ඒ අල්තාරය තුලින් ඔබගේ දරුවෝන්ගේ දරුවෝත් ආශිර්වාද ලබන්නට පුළුවන්. මතක කරන්න එපා. And through the fire that you kindle, through the altar that you are going to raise, the children of your children can be blessed. ආමෙන්. ඇයි මේ ආබ්‍රහම් කූඩාරම ටෙම්පරරි දාලා අල්තාරයක් සදාකාලයටම තනන්නේ? ඇයි? ආබ්‍රහම් දැනන් හිටියා මේ ජීවිතේ දේවල් తాවකාලිකයි. නමුත් දෙවියන් වහන්සේගේ දේවල් සදාකාලිකයි කියලා. But why did Abraham pitch a temporary tent but made an eternal altar? Because he knew that the life on earth is just temporary. Amen. So only permanent thing in your life is the altar that you carry. The altar that you have. Not the possessions, not the wealth, not the fame. No. It's only the altar that will be with you in eternity. Your relationship with God. Your fire that you carry for God. Amen. මතකද ලෙවි කතාවේ මොනවද කිව්වේ?
What did we read in the book of Leviticus? පූජාසනය පිට ගින්න නොනිවි එහි දැල්වෙමින් තිබිය යුතුය. A fire shall always be burning on the altar, it shall never go out. පූජකයාද හැම උදයම ඒ මතුෙහි දර දවන්නේ. And the fire on the altar shall be kept burning on it, and it shall not be put out. And the priest shall burn wood on it every morning. අපි ගිය සතියේ බැලුවා නේද? We have seen this අද last කවුද week. පූජකෝ රාජකීය පූජකවරලා ඉන්නේ? Who is the royal priesthood today? දෙවියන් වහන්සේ ඔබ පූජකයෙක් වෙලා නම් අද දෙවියන් වහන්සේ සිංහාසනෙන් ඔබට කතා කරනවා ඔබගේ අල්තාරය පරීක්ෂා කරලා බලන්න ගිනි දැවෙමින් තිබෙනවද කියලා. If today you are a priest, God is calling you and asking you, look at your altar, is the fire burning on it? හලෙලූයා. ආමෙන්. ඔබට මොනවද හැඟෙන්නේ? ඔබගේ අල්තාරයේ ගින්න දැවෙමින් තිබෙනවද? What do you feel like? Is the fire burning on your altar? ආමෙන්. ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබ මේ ගින්නට දර දානවද? එහෙම නැත්නම් මේ දැවීම කියන්නේ පූජාවන්. දර කියන්නේ Facebook, ඉන්ටර්නෙට්, පරණ යාළුවෝ, බීමත්කම, addictions දාන්න පිච්චෙන්න. Are you putting wood onto this fire? And what is this wood? It can be Facebook, your addictions, your old friends, anything that kept you away from God. Are you sacrificing things from God to keep the fire of the altar burning? ආමෙන්. ඔබ මෙවියන් දෙවැනි කැපවීම දෙවියන් වහන්සේට කරද්දී දෙවියන් වහන්සේ දකි ස්වර්ගයේ ඉඳලා අන්න ඇවිලෙන අල්තාරයක්. When you make these kind of sacrifices to God, අන්න ගින්දර හොඳින් දැල්වෙන අල්තාරයක්. from heaven God will see, oh, that's the fire on this altar is burning. Let me tell you something. මේ වගේ අල්තාර ළඟට යක්ෂ ආත්ම වලට ගෙට වෙන්න බෑ. Let me tell you something. No devil can come even close Amen. to these altars. They will see from far and see, whoa, that one, too much fire, we can't touch them. Oh, that one is too hot, I can't touch them. You're burning for God. Hallelujah. Amen. The ඕගොල්ලෝ පැස්ටර් කෙනෙක් විදිහට මාව දකිනවා. මේ සභාවේ යම් යම් ප්‍රශ්න එනවා. ඕගොල්ලෝ දැකලා තියෙනවද? මම තැවෙනවා, අඬනවා. And you see me as a pastor, and in this church we have faced different problems. But have you ever seen me crying? Have you seen me being grieved? Amen. I go inside and build my fire. Amen. Hallelujah. Even if there is one family in this place, I will sing and God will come in. I will preach and God will bless that one family. Why? I have a secret fire inside. I have built my fire. So God is calling all of us to build our own fires this morning. Amen. So when you scan, when you examine yourself, if you feel like my fire is being put out, my fire is burning very less and less and less, I'm being dragged towards the world, you begin to make sacrifices. Put fuel. Daradan. ආපහු ඇවිලෙන්න දෙවියන් වහන්සේ වෙනුවෙන්. Hallelujah. Amen. Add fuel to the fire. Amen. For with such sacrifices, God is pleased. අපේ ජීවිතය ජීවමාන යාගයක් වෙන්න කියලා උන්වහන්සේ කිව්වා නේද? රෝම 12:2. And he said in book of Romans chapter 12 verse 2 to make our bodies a living sacrifice. Amen. එහෙනම් අපි අද කිතුණුව විදිහට අපේ ගින්න ගැන අපි සැලකිලිමත් නොවි අපේ නැව ගැන අපි සැලකිලිමත් වෙනවා නම් දෙවියන් වහන්සේ අපි අද දකින්න ඇත්තේ කොයි විදිහටද? And as Christians, if we do not care about our fire, but we only care about our ship, what do you think God is thinking about us? හිතලා තියෙනවද ඒ කාරණාව ගැන? Have you thought of this before? ආමෙන්. අහිමි වෙච්ච යාළුවෙක් ගැන වෙන්න පුළුවන් නැත්නම් අහිමි වුණු ආදරණීයෙක් ගැන වෙන්නට පුළුවන්. It can be a friend that you lost or a lover that you lost. ආමෙන්. කොවිඩ් වලින් නැති වුණ කවුරු හරි ගැන වෙන්නට පුළුවන්. Or someone that you lost because of COVID. ආමෙන්. නැත්නම් කවුරු හරි කරපු අපහාසයක් අවමානයක් වෙන්න පුළුවන්. Or someone that has wronged you. ආමෙන්. මේ වගේ ජීවිතේ මුහුදුබත් වෙලා තියෙන අවස්ථාවවලදී ඒවායි ගොඩනගන්න යන ඉස්සෙල්ලා අපේ ගින්න ගැන සැලකිලිමත් වෙන්න. In a shipwreck like this, before thinking about the ship, we should kindle a fire. ආමෙන්. හලෙලූයා. ආමෙන් මම මේකයි නිතරම ගීතිකා කණ්ඩායමටත් කියන්නේ. අපි නොදන්න දෙයක් මනුෂ්‍යයට අපිට දෙන්න බෑ. ආමෙන්. So we can't give to man something that we do not know. ගීතිකා කණ්ඩායමේ ඉන්න දුවලා පුතාලා පෞද්ගලිකව දේව අභිමුඛය අත්දැකලා නැත්නම් ඒගොල්ලන්ට බෑ සභාව දේව අභිමුඛයට ගෙනියන්න.
If the people in the choir do not know the presence of God, they cannot take people to the presence ඒගොල්ලෝ of God. දෙවියන් වහන්සේගේ රහස්ථානයට යන පාර දන්නේ නැත්නම් ඒගොල්ලන්ට බෑ සභාව එතෙන්ට ගෙනියන්න. If they do not know the way to the secret place of the Lord, they cannot bring others to that place. අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් දැල්විය යුතුයි. We should burn for God. ආමෙන්. කියන්න පියාණෙනි ඔබ වහන්සේ වෙනුවෙන් දැල් වෙන්නට මට උපකාර කරන්න. Hallelujah. Children, let's say, Father God, help me to burn for you. Help me to burn for you. In Jesus' name. In Jesus' name. Do you really mean it? Do you? Good. God is looking for altars. Amen. ලස්සන ඇඳුම් අඳින අල්තාර නෙමෙයි. It's not altars that dress nicely, ගින්දර දැල් වෙන අල්තාර. but altars that are burning with fire. Hallelujah. උන්වහන්සේ කිව්වා පූජාසනෙ පිට ගින්න නොනිවි එහි දැල් වෙමින්. මේක it's a commandment. පූජාසනෙ පිට ගින්න නොනිවි එහි දැල් වෙමින් තිබිය යුතුයි. And the fire on the altar shall keep burning on it. Amen. Shall not be put out. පූජකයාද හැම උදේම ඒ මැදෙහි දර දවන්න කියලා කිව්වා. And the priest shall burn wood on it every morning. අපේ උත්තම පූජකයා ජේසුස් ඇවිල්ලා කිව්වා යමෙක් මා පස්පස් එන්න කැමති නම් ඔහු තමාගේ කුරුස්සය කලමාගේ පැස්ටර්ගේ නෙමෙයි වයිෆ්ගේ නෙමෙයි ස්වයං පුරුෂයාගේ නෙමෙයි තමාගේ කරපිට තමාගෙන මා පස්පස් ඒ වගේ. And our chief priest has said that if anyone desires to follow me, let them take their cross daily, not on the shoulders of the pastor, not on the shoulders of the wife or of the husband, but on your own shoulders. Amen. How many of you are blessed? Amen. අපි අද අල්තාර ගැන අපේ ගින්දර ගැන කතා කරන්නේ අද. Today we are learning about altars. We are learning about fire. Right. මම කාරණා දෙකක් විතර වගේ කතා කරන්නම්. ආමෙන්. පළවෙනි කාරණාව හොඳින් අපි අවධානයෙන් ඉන්න. I'll be talking about 2 points today, and the first one is. මම ඉංග්‍රීසි වලින් කියලා මම සම්පූර්ණ උත්සාහය දානවා මේක සිංහලට පරිවර්තනය කරන්න. Okay? ඉංග්‍රීසියෙන් තේරුම් ගන්න හොඳට. You will only live in the fire of God to the extent of your ability to overcome the excuses of your flesh. How many of you understand that? You will only live in the fire of God to the extent of your ability to overcome the excuses of the flesh. Amen. මොකද්ද මේ excuses of the flesh කියන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් මෙහෙම කියපුවම අපි සිංහලෙන් අනිත් පැත්තට තමයි පරිවර්තනය නේද? එතකොට මාංශයෙන් එන නිදහසට කාරණා තියෙනවනේ. මොනවද ඒ කියන්නේ? ඊයේ මම නයිට් ෂිෆ්ට් එකක් කරා දෙකට ඇඳට ගියේ. ස්වාමීනි පහට නම් නැගිටින්න බෑ. So what are the excuses of the flesh? Last night I had a night shift. I went to bed at 2 a.m. Lord, I cannot wake up at 5. ආමෙන්. එතකොට මාංශයෙන් එන නිදහසට කාරණා පරාජය කිරීමට ඇති හැකියාවේ ප්‍රමාණයට දෙවියන් වහන්සේ ගින්දර තුල ඔබට ජීවත් වීමට හැකියි. දැන් තේරෙනවද ඉංග්‍රීසියෙන් කියපේ? මාංශයෙන් එන මොනවද? නිදහසට කාරණා ඔබට පරාජය කරන්න ඇති හැකියාවේ ප්‍රමාණයට ඔබ දෙවියන් වහන්සේ ගින්දර තුල ජීවත් වෙයි. Did you understand it? Yes, brother. Did you understand? Did you? Good. You will live in the fire of God to the extent of your ability to defeat, to overcome the excuses of your flesh. Amen. මම මේක දිගට කියන්නේ I'm going to show you something from the scripture we read. Amen. මේක අපේ කතාව මේ. But Amen. this is our story. මේක තමයි ගොඩක් කිතුණුවන්ගේ ජීවිතයේ අද තියෙන තත්ත්වය. This is the status of the life of many Christians. මගේ තිබුණත් මටත් තියෙනවා මේ තත්ත්වය තිබිලා තියෙනවා. Even I had this status. ආමෙන්. විටින් විට එන්නත් උත්සාහ කරනවා. And sometimes he even tries to come back. ආමෙන්. මෙන්න මේ මාංශයෙන් එන නිදහසට කාරණා නිසා තමයි අද කිතුණුවා අපි කියනවා ඉංග්‍රීසියෙන් යෝයෝ ක්‍රිස්ටියන් ලයිෆ් එකක් ගත කරනවා. උඩ යනවා පල්ලෙහා යනවා. උඩ යනවා පල්ලෙහා යනවා. And it is because of the excuses of the flesh that Christians are living a yo-yo life. They are going up and down, up and down. ආමෙන්. ඇයි? මාංශයෙන් අපිට එන නිදහසට කාරණා නිසා. Why? Because of the excuses of the flesh. ආමෙන්. නිතරම එතකොට අපි මාංශයට යටත් වුණ හැටි මොනවද වෙන්නේ? අපිට එනවා අර කිලිටි ස්වභාවය. නැත්තම් අපි කියන the feeling of guilty. අපිට වැරදිකාර ස්වභාවයක් එනවා නිතරම. ඇයි අදත් නිින්ද ගියන්නේ. ආමෙන්.
මාංශයේ excuses. නැත්තම් අරක කියපැටි අදත් කේන්ති ගියා. එක දෙක කියන්නේ නෑම කියලා හිතන් හිටියා අදත් කියුණා. And it is when we submit to the flesh that we have this guilty feeling. Or even today I fell asleep. Or today I did not want to say this, but somehow I managed to say this. Amen. එහෙනම් මේ අපේ තුල තියෙන ගින්න පවත්වා ගැනීම we say maintaining the fire in you. මේක මේ දීමනාවක් විදියට ලැබෙන්නේ නැහැ. And you do not receive it as a gift, the ability to maintain the fire. Amen. මේක ඔබ ගත යුතු තීරණයක්, පෞද්ගලික තීරණයක්. This is a personal decision that you need to make. අපි ඒක ජීවිත රටාවක් කරගත යුතුයි. මොකටද? මාංශයෙන් එන නිදහසට කාරණා තුල ජීවත් නොවීමට. And we should make it our lifestyle so that we do not live in the excuses of the flesh. Amen. Hallelujah. කීදෙනෙක්ට තේරෙනවද මේ කතාව? How many of you understand? Amen. අපි එතකොට අපේ ජීවිතයේ මාංශයෙන් එන නිදහසට කාරණාවට කීකරු නොවි ජීවත් වීමට අපි තීරණයකට පැමිණිය යුතුයි. So we should come to a decision not to obey the excuses of the flesh. Amen. කෝපි හැඳි තුනක් දාලා හරි කමන්නේ නැත්නම් ඒකක් හදාගෙන අපි නැගිටිනවා. යාඥා කරා. We're going to wake up, even putting 3 spoons of coffee into our morning coffee. Amen. යාඥා කරලා ඕනනම් පැය වාගයක් ආයි නිදා ගන්න උදේ 10ට ඉන් ගෙදර ඉන්නවනම්. You can pray and then sleep for 15, half an hour again. හැබැයි මම 4ට යාඥා කරන එක, 5ට යාඥා කරන එක, 6ට යාඥා කරන එක මගේ මාංශයේ කැමැත්තට මම ඉඩ දෙන්නේ නැතුව මම ඒක කඩාකප්පල් වෙන්න දෙන්නේ නැහැ. මම ඒකට තීරණයක් කරා මම ඒකට විනයගරුක වෙනවා. But I take the decision not to disturb my prayer times at 4 a.m. or 5 a.m. or 6 a.m. without letting the flesh live in me. ඔයගොල්ලෝ දන්නවද ඔබගේ යාඥා ජීවිතේ පුළුවන් නම් එක වෙලාවක් තියාගන්න හැමදාම ඒ වෙලාවට ආල්තාරය එතන ගිහලා ගින්දර පත්තු කරන්න. So if you can keep a certain hour in which you go to pray to keep the fire burning. ඔයගොල්ලන්ට එතකොට සමහර දවස්වල තේරෙයි ඕගොල්ලෝ යද්දි දෙවියන් වහන්සේ ඔයගොල්ලෝ නිකන් බලන් ඉන්නවා. And in some days you will feel like that God is already waiting for you when you go in there. යාඥාව කියන්නේ අපි දෙවියන් වහන්සේ හොයන තැනක් නෙමෙයි. දෙවියන් වහන්සේ අපි මුණ ගැහෙන තැන. Prayer is not a place where we seek God, but it's a place Amen. where we meet God. බෙතෙල් සභාවේ පැස්ටර් එකපාරක් කිව්වා සමහරක් වෙලාවට අපිට යාඥා කරන්න ගියාම නිදිමත එනවා. And a pastor from Bethel Church said that sometimes when we pray we feel sleepy. ආමෙන්. ඉතින් එයා දෙවියන් වහන්සේ දවසක් මෙහෙම නිදිමත ඇවිල්ලා නින්ද ගිහලා සමා වෙන්න කියලා කිව්වලු. And he asked forgiveness from God for a day when he was praying he felt sleepy. ඒතකොට දෙවියන් වහන්සේ අහවලු ඔයාගේ දුව ඇවිල්ලා ඔයාගේ දුක් නිදාගත්තාම මට කේන්ති යනවාද කියලා. And then God asked him, well, when your daughter comes and sleeps on your lap, do you feel sad? Amen. Even if it is a sleepy morning, dull morning, amen, tired morning, you go into his presence. Spend time with him. He's waiting for you. Amen. He's waiting. Hallelujah. ස්වාමීන් වහන්සේ ඔබ එනකන් බලන් ඉන්න විතර ආදරය දෙන්න අපෙන් ගන්න නෙමෙයි. And God is waiting for you to give us love, not to take from us. Hallelujah. ඉතින් මේ අපේ මේ ගින්න පවත්වා ගැනීම පදනම් වෙන්නේ අපි තුල ඉන්න අපි තුල තිබෙන දේවල් මත නෙවෙයි. And this fire keeps burning not because of what we have inside of us. ආමෙන්. ඇයි දන්නවද? අපිට තියෙනවා මාංශය. Do you know why? Because we have flesh. අපි ගාව ඉන්නවා සුදාත්මය. We have the Holy Spirit in us. හැබැයි යාඥා කරන්න බැරි මොකක් නිසාද? But why can't we pray? ඔය දෙන්න නැති නිසා නෙවෙයිනේ දෙන්නම ඉන්නවා. It's not because we don't have them, they are both in us. ඒ අපිට යාඥා කරන්න නොහැකි වෙන්නේ අපි යටත් වෙන්න කැමති කෙනා අපි ස්ථිරව තෝරගෙන නැති වුණාමයි. We cannot pray when we have not fully decided to which It's of who them you we serve. yield to. I mean, if you yield to your flesh, you will obey the flesh. If you yield to the spirit, you will obey the spirit. කීයකට තේරෙනවද? ආමෙන්. අපි යටත් වෙන්න කැමති කෙනා කවුද? අපි වැඩියෙන්ම සතුටු කරන්න ආසා කරන කෙනා කවුද? මාංශය නම් අපි මාංශය දේවල් කරයි. Who is the one that we like to yield to? Who is the one that we like to please the most? Is it the flesh? මොකද්ද? මාංශයද නැත්නම් ආත්මයද? Is it the flesh or the spirit? ආමෙන්. අපේ ආත්මය හැමදාම උදෑසන තේරෙන්නේ නැද්ද? ඇතුලේ ගින්නක් එනවා. යන්න. යාඥාවට යන්න.
අපි ඒ ආත්මයේ මඟ පෙනීමට කීකරුණොත් අපි ආයි එතෙන්ට ගියාට පස්සේ තේරෙන්නේ නිදිමත කොහෙන් යනවද දන්නේ නැහැ. And through the Spirit, every morning you will feel like a fire burning inside of you, saying, "Go pray, go there and pray." And if you decide to obey that place, you will know. You won't even remember that you were sleeping. ආමෙන්. නමුත් ඔබේ තීරණය ගන්න සූදානම් වෙනට මාංශයෙන් ඔබට එයි බාධා. But when you are ready to make the decisions, the flesh will bring problems to you. ආමෙන්. අද හවසට ප්‍රේ කරාට කමක් නැහැ. It's okay if you pray in the ළමයි evening. ඉස්කෝලේ ගිහිල්ලා දාලා ඉවරලා ප්‍රේ කරාට කමක් නැහැ. It's okay if you pray once you take your children to school. හස්බන්ඩ් තීරණය කරනවා මම ඩ්‍රයිව් කරන ගමන් වැඩට ප්‍රේ කරනවාද. And the husband decides, I'll pray while I'm driving to work. ආමෙන්. අපි මාංශයට ඔන්න යටත් වෙනවා. We are now submitting, we are yielding to the flesh. ආමෙන්. අපි මෙන්න මේ කාරණාව නිසා අපි සභාව එකතු වෙලා මොනවද කරන්නේ? අපි निराහාර යාඥාවට යනවා. And because of this, do you know what the church does? We enter fasting and prayer. අපිට ගිය සෙකුරාදාත් තිබුණා නේද? We had it even last Friday. මොකටද කරන්නේ මේක? Why do we do that? මාංශය මරන්න යටපත් කරන්න. It is to kill and submit the flesh. ආමෙන්. ඔන්නේ යද්දි දවල් 11 විතර එද්දි එනවා දිව වේරිලා වතුර තිබා. Around 11 a.m. you start feeling a thirst that you cannot. ආමෙන්. මාංශයෙන් කියනවා කෑම කන්නේ නැහනේ වතුර ටිකක් බුවට කමක් නැහැ. The flesh says, you are not eating. It's okay if you drink a bit of water. ආමෙන්. පැය 8යි ඉන්න තියෙන්නේ. You only have to resist 8 hours. ආමෙන්. ඒක අපි කැමැත්ත. අපි හිතමු උදේ 6 ඉඳන් හවස 6 පැය 12ක් අපි ගමු. So let us say we are fasting from 6 a.m. to 6 p.m. 12 ආමෙන්. hours. පැය 12ක් වතුර බිව නැත්තම් මැරෙනවා වගේ ආත්මය මොකද කරන්නේ? අර ආත්මය හන්දට අකීකරු වෙලා මාංශේ එක දෙකක් බිවට කමන්නේ නැහැ. ප්ලේන් ටිකක් අදන් බොනවා. Your flesh will say, it's okay if you drink a bit of water, you won't die. For 12 hours without water, you feel like dying. And you say, you can have a cup of tea without obeying the හැබැයි Spirit. උත්සාහය මොනවද? But what's your... මාංශය මරන්න. දැන් කීකරුනේ කාටද? ආත්මයෙන්ද වතුර ඉල්ලුවේ? What are you trying to do? You are trying to kill the flesh. But who were you obeying? Was it the Spirit who was demanding for water? දැන් 3 විතර වෙද්දී Around 3 p.m. කුරු කුරු ගන්න පටන් ගන්නවා බඩ කෑම ඉල්ලනවා. Your stomach starts making noises. It's asking for food. ආමෙන්. දෙපාරක් විතර කිචන් එකට ගිහිල්ලා කරකිලා එනවා. 2 times you go around the kitchen and come back. ආමෙන්. පුතාට කන්න එපා කියපු බිස්කට් එක මතක් වෙනවා. You remember the biscuit that you told your children not to eat. චූචි බිස්කට් එකක් කෑවට කමක් නැහැ කියලා. තේකකුයි බිස්කට් එකක් හදාගෙන කනවා බොනවා. හැබැයි निराහාරව ඉන්නේ. It's okay if you eat only a small biscuit, then you make yourself a cup of tea and you eat the biscuit. Your fire is limited by the excuses of your flesh. දැක්කද? හිතන්නේ නැහැ නේද අපි මේවා කරද්දී? අපි අවනත වෙලා තියෙන්නේ ආත්මයේ මෙහෙවීමටද නැත්නම් මාංශයේ මෙහෙවීමටද? Are we yielding to be moved by the Spirit or to be moved by the flesh? Amen. I'm taking you somewhere. Please go with me, okay? කී දෙනෙක්ට මේ දේ වෙලා තියෙනවද? මට වෙලා තියෙනවා. ඕගොල්ලොන් සුද්ධවන්තයෝ වුණාට මට වෙලා තියෙනවා. How many of you have මමත් කරලා තියෙනවා. experienced it? Even I have done this. ආමෙන්. නමුත් ඒක නොකර ඉන්න හැකියාවට දෙවියන් වහන්සේ කරුණාව දෙනවා. But මම එකයි කිව්වේ ඒක දීමනාවක් නෙමෙයි. ඒක ඔබ ගත යුතු තීරණයක්. God gives you ability to resist that for Amen. Yes, darling, go. God gives the ability to resist. Amen. to resist that feeling. Amen. It's not a gift. It's a decision you make. It's a discipline that you must have. It must be solid in your life. Amen. මොනවද දන්නද එතකොට කරන්නේ? Do you know what do you do? සමහරක් වෙලාවට දැන් මම කිව්වනේ ඕගොල්ලෝ තරම් සුද්ධ නැහැ. එතකොට මම ඔයගේ වැටලා තියෙනවා. So I have told you that I'm not the holiest man, and even I have felt. ආමෙන්. මම කරන්නේ දෙන්නම් ඊළඟ දවසෙත් පාස් කරනවා. Do you ඊට know වැඩිය වැඩි තීරණයකට ඇවිල්ලා දැඩි තීරණයකට ඇවිල්ලා. නිරාහාරව හිටියා නම් වතුරත් නැතුව ඉන්නවා මම ඊළඟ දවසේ. the next day I'm going to fast again, and if the first day I drank water, the next day I'm not even touching water. ආමෙන්. අපිට මේ තීරණයට පැමිණි විට අපිට පුළුවන් මාංශය පරාජය කරන්න. ඒක පළවෙනි දවසේ බැරි වෙයි, දෙවෙනි දවසේ බැරි වෙයි. නමුත් බයිබලයේ කියන ධර්මිෂ්ඨය 7 වරක් වැටුණාට ධර්මිෂ්ඨය නැගිටිනවා. And when we take these decisions,
little by little we'll be able to defeat, to kill the flesh. You won't be able to do it on the first day, on the second day. For the word of God says, even if the righteous fall 7 times, they shall rise again. එතකොට අපි ලියපු දේ ලියාගත්තද කවුරු හරි? මාංශයෙන් නිදහසට කාරණා මොකක්ද අපි ලිව්වේ? කියන්න බලන්න හැමෝම. You will live in the fire of God. Anybody? Children, did you write what I said in English? Let's hear. Amen. You will live in the fire of God to the extent of your ability to overcome the desires or the excuses of your flesh. Okay, සිංහලෙන් මොනවද අපි ලිව්වේ? මාංශයෙන් නිදහසට කාරණා ආමෙන්. මාංශයෙන් නිදහසට කාරණා පරාජය කිරීමට හැකි තරමට ඔබ ඒ දෙවියන් වහන්සේගේ අල්තාරය මත ගින්න මත උන්වහන්සේගේ හැඟුම් සම්බන්ධතාවය මත ඔබ ජීවත් වෙයි. ආමෙන්. ඒක කරුණාවෙන් වෙන දෙයක් නෙමෙයි, ඒක ඔබ ගත යුතු තීරණයක්. It's not something that happens because of grace, but it is a decision that you need to make. බිස්කට් එක අල්ලන්න නැති වෙන්න තීරණය කරන්නේ ඔබයි. තේක හදන්න නැති වෙන්න තීරණය කරන්නේ ඔබයි. Facebook යන්න නැති වෙන්න තීරණය කරන්නේ ඔබයි. You are the one who decides not to eat the biscuit, not to make the tea, not to go on Facebook. ආමෙන්. යාඥා කාමරයට යන විට ටෙලිෆෝන් එක එළියෙන් තියලා යන්න තීරණය කළ යුත්තේ ඔබයි. You are the one who has to decide to leave the phone outside of the prayer room. ඇයි? ආත්මික ගනුදෙනුවක් වෙනවා කාමරය ඇතුලේ. Why? Because there is a spiritual relationship inside of the room. පියාණන් වහන්සේ බලන් ඉන්නවා ඒ රහස් කාමරේ ඔබ එනතුරු. The Father is waiting until you come to the Amen. to the hiding place. බයිබලයේ කියන්නේ ඒකනේ. Your father who is in the secret place, he's there waiting for you. So you don't take the world. He's seeking such to worship him in spirit and truth. Hallelujah. අපි දැන් බලමු පාවුලුතුමාටත් තිබ්බා excuses. නැත්තම් නිදහසට කාරණා නැත්තම් මාංශයෙන් එන මොනවද අපි දැන් කිව්වේ? මාංශයෙන් එන නිදහසට කාරණා. ඔව් දැන් පාවුලුතුමාටත් තිබ්බා මේ භෞතික ප්‍රශ්නේ තුල නිදහසට කාරණා තිබ්බ ඕන තරම්. And even Apostle Paul had many excuses of the flesh in these things. ආමෙන්. දැන් පාවුලුතුමා දැන් අපි මොකද්ද බැලුවේ? නැම් මුහුදුබත් වෙලා, නැව ඔක්කොම කැඩිලා, බඩු අහිමි වෙලා, දවස් 14ක් බඩගින්න ඉඳලා, ඉර දකින්නේ නැතුව ආමෙන්. දැන් මෙන්න ළඟා වෙනවා ගොඩබිමකට. And now Apostle Paul had to face a shipwreck. They were suffering without food, without anything to drink for 14 days. And now they have come to this island. ආමෙන්. දැන් මෙතෙන්දි මොනවද වෙන්නේ? And what happens here? සිස්ටර් ස්ක්‍රිප්ච් එකේ දින්නේ. දැන් ඔන්න පාවුලුතුමා දැන් අර පීනලා හැතැම්ම ගානක් යහැන්න තියෙන. ඕගොල්ලෝ කී දෙනෙක් දන්නවද? ඕගොල්ලෝ බලන්න මෝල්ටා දූපතේ හැතැම්ම 8කට එහැ අදටත් ඒ මුහුදුපත් වෙච්ච නැව තියෙනවා. ආමෙන්. මෝල්ටා මුළු දූපත පුරාම පල්ලි හදලා තියෙනවා පාවුලුතුමාගේ නමෙන්. ආමෙන්. පාවුලුතුලා ඇවිල්ලා හිටියා කියන්නේ ඒ ගුහාව තමයි අදටත් තියෙනවා. And if you look it up, 8 miles from the island, there's still the ship that was wrecked in which Apostle Paul was. And in the island of Malta, there are many churches in the name of Apostle Paul. And to this day, there's still the cave that he was in. ආමෙන්. ඒ විතරක් නෙමෙයි මගේ සහෝදරයෙක් ඒ මෝල්ටා දූපතට වැකේෂන් එකට ගිහිල්ලා තිබ්බා. And not only that, a brother of mine went to that island for holidays. අදටත් ඒ දූපතේ ඉන්න මිනිස්සු හරිම මිත්‍රශීලී සුහදයි ආගන්තුක සත්කාර කරන මිනිස්සු. And even to this day, the people of the island are very friendly. They are always welcoming others. Right. මට ස්ක්‍රිප්ට් එකේ කියන්න වැස්සක් ගැන ගින්දර පත්තු කරද්දි වැස්සක් ගැන කියන කතාව. මක් නිසාද පැවතුනා වර්ෂාව නිසාද සීතලය නිසාද ඔහු ගිනි පත්තු කරද්දී අප සියල්ලන් පිළිගත්තෝය. ආමෙන්. හරි. ඒ ඇති. For හොඳේ. they kindled a fire and made us all welcome because of the rain that was falling and because of the cold. දැන් බලන්න පාවුලුතුමාට තිබ්බා නිදහසට කාරණා දෙනවා නම් දැන් ඕන තරම් දෙන්න තිබ්බා. Now, even Apostle Paul had excuses for the flesh, and if he had to give one, he could give many. ආමෙන්. බඩගින්නේ දැන් දවස් 4ක් තිස්සේ ඉන්නේ. He was in hunger for 14 days. ඔහුගේ ජීවිතේ ගෙනාපු ඔක්කොම දේවල් දැන් මුහුදුපත් වෙලා, නැවත් මුහුදුපත් වෙලා. Everything that he had in his life was shipwrecked, even the ship was. ආමෙන්. දැන් ඔබගේ ජීවිතේත් ඔබ සභාවේ ඉන්න පුළුවන්, බලන් ඉන්න අය කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මේ ස්ථානේ ඉන්න පුළුවන්. And you who are watching, who are listening to us, could be in this kind of place.
ජීවිතේ සියල්ල අහිමි වෙලා නමුත් ඔබ දෙවියන් වහන්සේ තුල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. You have lost everything in life, but you could be someone who is in the Lord. නමුත් පවුල්තුමා යම් දෙයක් කරනවා මේ සියල්ල අහිමි වෙලා ගොඩ බිමට පැමිණෙන මොහොතේ. But Apostle Paul does one thing once he had lost everything and he came to the island. පවුල්තුමා මොනවද කරන්නේ? What did Apostle Paul do? ගින්නක් ගහනවා. He kindled a fire. ගින්නක් කොට නගනවා. He kindled a fire. සමහරක් වෙලාවට අපි දැන් දෙවියන් වහන්සේ තුල ඉන්න අය විශේෂයෙන් Sometimes we, especially those who are in Christ, අපි කැමති නෑ මේ කුණාටු වලට මුණ දෙන්න. we do not like facing storms. කී දෙනෙක් කැමතිද කුණාටු වලට මුණ දෙන ජීවිතේ? How many of you like facing a storm in life? ආමෙන්. එතකොට අපි මොනවද දන්නවද වෙන්නේ මේ කුණාටුවත් තුලින් අපි ගමන් කරලා ඉවර වුණාම Do you know what happens? Once we finish facing the storm, අපි පොඩ්ඩක් අප්සෙට් වෙනවා. we get a bit upset. අපි දෙවියන් වහන්සේට මේ අර කවුන්සලින් දෙන්න පටන් ගන්නවා. We start counseling the Lord. ඇයි ඔයාට ඒ කුණාටුව මට එන්න දෙන්න බැරි වෙන්න ක්‍රියා කරන්න තිබුණානේ? Why couldn't you stop that storm from coming to me? ඇයි මගේ නැන්දාව කොවිඩ් වලින් නැති වුනේ? Why was my auntie lost because of ඇයි COVID? මගේ දරුවාගේ රිපෝට් නැත්තේ? ඇයි වහන්සේගේ අනුග්‍රහය දුන්නේ නැත්තේ? Why didn't you give grace to my children to pass the exams? මගේ බිස්නස් එක කඩා වැටෙන්න දෙන්නේ නැති වෙන්න ඔබ වහන්සේට තිබ්බනේ ඒක ගොඩනගන්න. ගනුදෙනු කරවන්න එවන්න. ඇයි මම මේ තුලින් ගියේ? You could have raised my business without letting it go bankrupt. Why couldn't you bring someone to invest in it? එතන අපි දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙනා කුණාටු තුලින් යන්නේ නැතුව අපේ සාක්ෂිය ලබා ගන්න. And we expect God to save us from these storms but receive the testimony. ආමෙන්. අපි මොනවද දන්නවද ඊට පස්සේ වෙන්නේ? Do you know what happens next? අපි චුට්ට පොඩ්ඩ නොදැනි දෙවියන් වහන්සේ කෙරෙහි පුංචි තරහක් කේන්තියක් වගේ දෙයක් අපි තුල නොපැහැදීමක් ගොඩනගෙන පටන් ගන්නවා. So little by little, a small anger, little uncertainty about God starts growing. ආමෙන්. මෙන්න මේ හැඟීම් තමයි අපේ මාංශයේ අපි කියන excuses of the flesh කියලා. මාංශයෙන් එන මොනවද? මතක් වෙන්නේ වචන. And නිදහසට කාරණා. අපි මාංශයෙන් එන නිදහස කාරණාවලට අපි නොදැනුවත්වම ගැඹුරුම හේතුව වෙන්නේ මොකද්ද දන්නවද? කුණාටුවේ මාව බේරපු නැති දෙවියන් වහන්සේ නිසා. these are the feelings that we get as excuses of the flesh. And deep down, the real starting point of these feelings is, why couldn't God save me from this storm? ආමෙන්. මම දෙවියන් වහන්සේ ගැන කියන්නේ නැහැ. කලකිරලා. හැබැයි දාලා නම් යන්නේ ඇයි? ගියොත් හෙල්. දෙවියන් වහන්සේ තුල ඉන්නවා. හැබැයි දැන් යාඥා කරන්න. ඇයි මම වරකින් ගැලවෙන්නේ නැහැ නේ? You're still in God, but you don't feel like praying. Why? Because He did not save you from the storm. ආමෙන්. අද අපි කතා කරන දෙවියන් වහන්සේ විශ්වාස කර ගැනීම නෙමෙයි හොඳේ. අපි කතා කරන දෙවියන් වහන්සේ වෙනුවෙන් දැල්වීම. ඇවිලෙන්න ඕනේ අපි. And today we are not talking about trusting, believing in the Lord, but we are talking about kindling a fire for the Lord. Amen. Burning for God. Burning for Jesus. Hallelujah. Everyone can, Father, I'm willing to burn for you. Father, I'm willing to burn for you. Hallelujah. එතකොට මේ මොනවද වෙන්නේ? අපි එහෙනම් අද එක දෙයක් අපිට තේරුම් ගන්නට පුළුවන්. මේ වගේ හැඟීම් තුලින් අපි ජීවත් වෙනවා නම් ඒවා අපේ අර මාංශයෙන් එන නිදහසට කාරණාවලට පිදුරු වෙනවා. අපි ගින්නට පිදුරු දානවා කියන්නේ මාංශයෙන් එන නිදහස කාරණාවට පිදුරු කියන්නේ වැඩිපුර බලය හැම් වෙන්නේ අර නොපැහැදීමේ සිතුවිලි නිසා. And these are the feelings, the feelings of uncertainty, the feelings of anger towards God, are the wood that kindle the fire. දැන් ඒක ඔබ තුලින් නෙමෙයි එන්නේ. යක්ෂයා තමයි මේ සිතුවිලි දාන්නේ ඔබට. කෝපේ දෙවියන් වහන්සේ. ඇයි ඔබ බේරගත්තේ නැත්තේ? ඇයි ඔබ මේ තුලින් ගියේ? And they do not come from within you, but it is Satan that puts into your mind these thoughts. Where is your God? Why couldn't He save you from this storm? අපි මොහොතක් නැවතිලා බලන්න දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන දේවල්. Stop for a moment and look at the things that God has given you. බලන්න ඔබගේ දරුවන් දිහා. Look at your children. බලන්න ඔබේ ගැලවීම දිහා. Look at your salvation. බලන්න උන්වහන්සේ ඔබට හිසට වහලක් දීලා දිනපතා ආහාර දෙනවා. Look at the house that the roof that He has given over your head. ලස්සන He feeds you සභාවක් daily. දීලා. He has given you a beautiful church. උන්වහන්සේගේ ආත්මය දීලා ඔබට. He has given you His spirit. ආමෙන්. යක්ෂයා මොනවද කරන්නේ? කුණාටුව දිහා ඔබට යක්ෂයා ඉස්සෙල්ලා කරෙත් ඒකයි. ආදම්ම ඒවව
දෙවියන් වහන්සේ එපා කරපු දේ යක්ෂයා පෙන්වුවා ගහ. That's what Satan did even to Adam and Eve. He pointed them to what God told them not to do. ආමෙන්. එච්චර දවස් ගහ පහු කරන් ගියා උයන මැද්දේ තිබ්බේ. දකුණට ගියත් වමට ගියත් නැගෙනහිරට ගියත් ගහ පහු කරන් ගියා. යක්ෂයා පෙන්නපුවාම ඒ දිහා බලනවා. They were going past that tree every day. For everywhere they went, that tree was in the right middle. But Satan made them look at the tree. ආමෙන්. તો යක්ෂයා මොනවද කරන්නේ? අපේ මේ කුණාටුවෙන් පස්සේ අපිට පෙන්නන කුණාටුවේදී ඇයි උඹේ දෙවියන් වහන්සේව ඔබ බේරගන්න So බැරි? what does Satan do now? Once we finish going through the storm, he will point us. Why Amen. didn't God save you from the storm? ආමෙන්. සමහරක් මමත් මුලම කාලේ දෙවියන් වහන්සේ ඇතුළට ආපු කාලේ මටත් තිබ්බා මේ වගේ පෞද්ගලික කනගාටුවක්. Even when I first started coming to the Lord, I had these kind of personal things. බැඳපු එක නෙමෙයි. It's not the fact that I got married. ආමෙන්. මට හොඳ කැරිය එකක් තිබ්බා ලන්ඩන් වල. මම කලමනාකරුවෙක් විදිහට වැඩ කරා. I had a great career when I was in London. ආමෙන්. අවුරුදු 5ක් වගේ හිටියා නම් මම ඒරියා මැනේජර් කෙනෙක් ඇවිල්ලා හොඳ මුදලක් ගන්න තැනකට මටපත් වෙන්න තිබ්බා. I was a manager back then, and if after 5-6 years I could have been an area manager and get a huge salary. නමුත් දෙවියන් වහන්සේ මාව කැඳවුවාම මට ඒ දේවල් කැප කරන්න වුණා. But when God called me, I had to sacrifice those things. ආමෙන්. ඉතින් පොඩ්ඩක් නොසතුටෙන් හිටියේ ඒව ගැන. And I was a bit unhappy about that. ආමෙන්. ලෙස්ටර් වලට එන්න උන ගැනත් එච්චර සතුටක් තිබෙත් නැහැ. I wasn't really happy that I had to come to Leicester. නමුත් එක දවසක දෙවියන් වහන්සේ මට පෙන්නවා මගේ ගැලවීම ගැන. But one day the Lord showed me about my salvation. මම ඒව අතෑරියේ නැත්තම් මම මෙහාට මූ වුණේ නැත්තම් මට ස්වාමීන් වහන්සේව මුණ ගැහෙන්නේ නැහැ. If I did not sacrifice those things, if I did not come to Leicester, I wouldn't have faced the Lord. ඒ කිසි දෙයක් අද වටින්නේ නැහැ ස්වාමීන් වහන්සේව මුණ ගැහිම තරම්. මේ කැඳවීම මිල මුදලට ගන්න බෑ. And none of them is as valuable as meeting the Lord. Amen. For no money can buy this call. හලෙලූයා. අද මිනිස්යන් ගැලවීමට එනවා. එක රස්සාවකටවත් බෑ කිසි කෙනෙක්ව නිරේන් ගලව ගන්න. People today are being saved, but no job can save you from hell. දොස්තරලට හොඳ කරන්න බෑ කියන ලෙඩ්ඩු ජේසුස් සුව කරනවා. දේව සේවකයෝ යාඥා කරද්දී. ඒ වගේ රස්සාවක් ලෝකෙ ගන්න බෑ. And the people that whom the doctors say have no hope, Jesus is healing them. ආමෙන්. අපි මොහොතක් අරන් දැස් පියාගෙන ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. Let us take a moment, close our eyes, and give thanks to the ඔබගේ Lord දරුවන් නිසා, for ඔබගේ your ස්වාමි children, පුරුෂයන් නිසා, for your husband, ඔබගේ බිරිඳ නිසා, for your wife. ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන මේ නිවස නිසා, ඔබගේ Because of the house වාහනය God නිසා, has given you, උන්වහන්සේ for the දුන් car ගැලවීම He has නිසා, given you, for the salvation ඔබගේ He has given දෙමව්පියන් you, නිසා, for your parents, ඔබගේ සහෝදර සහෝදරයන් නිසා, for your brothers and sisters, ඔබ දරුවන් යන පාසල් නිසා, for the schools that your හලෙලූයා children go to, ගන්න ඒ හොඳ රිසල්ට්ස් නිසා. for the good results your children are getting. හලෙලූයා. ආමෙන්. ඔබගේ දරුවන් යම් යම් දේවල්ට ඇබ්බැහි වෙලා නැති නිසා ඒ දේව කරුණාව. Because your children are not addicted for anything. That's the grace of God. ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන ආත්මික දීමනා නිසා ස්තුති කරන්න. Thank you for the spiritual gifts God has given to you. හලෙලූයා. Amen. යේසුස් වහන්සේගේ නාමයෙන්. In the name of Jesus. ආමෙන්. ඒක නිසා කිසි දවසක මුහුදුපත් වීමකට ඔබේ ජීවිතය විනාශ කරන්න දෙන්න එපා. So never let a shipwreck ruin your life. හලෙලූයා. කිසි දවසක ඔබගේ ජීවිතේ කුණාටු වලට ඔබගේ අනාගතය විනාශ කරන්න දෙන්න එපා. Don't let any storm destroy your future. ආමෙන්. ඔබ අතීතයේ ජීවත් වෙමින් ඒ කුණාටුව ගැන සිහි කරමින් ඔබ ජීවත් වුණොත් ඔබගේ අනාගතය ඔබ ගමන් කරන තවත් කුණාටුවකට. If you're living, looking at the past, living in the past, looking at the storms that you face, you are going to destroy your future. ආමෙන්. ඔබ කුණාටුව තුල ජීවත් වුණොත් මේ වර්තමානයේ ඔබගේ අනාගතය ඔබ ගමන් කරන්න යන්නේ තවත් ලොකු විශාල මුහුදුපත් වීමකට. If you're living in the present inside a storm, in the future you are going to face even a bigger storm. ආමෙන්. ඒ තුලින් ඔබගේ ගමන් මාර්ගය වෙනස් වෙන්නට යනවා. By that your road is Your direction, way okay? is going to be. Direction of your life will change. ඔබගේ තීරණ වෙනස් වෙන්නට යනවා. Your decisions are going to be changed. ඔබගේ හැඟීම් වෙනස් වෙන්නට යනවා. Your feelings are going to change. ඔබගේ ක්‍රියා, Your actions. ප්‍රතික්‍රියා, reactions, they will change. ඒ ඔබගේ චරිතය වෙනස් කරන්නට යනවා. They are going to change your character. මොකක් නිසාද? Because of what? ඔබගේ නැව මුහුදුපත් වුණ නිසා එකපාරට. Because your ship was wrecked once. ආමෙන්. අපේ දෙවියන් වහන්සේ අතීත දෙවියන් වහන්සේ නෙවෙයි. දැන් වර්තමානයේ දෙවියන් වහන්සේ. Our God is not a God of the past. He is a now God. ආමෙන්. ඉතින් මම අද බලාපොරොත්තු වෙනවා ඉක්මනට දේශනාව අවසන් කරන්න. How many of you like it so far?
ආමෙන්. අපි ඒක ඉවර කරන්න ඒ වගේම ඒක ප්‍රත්‍යක්ෂ කරන අපි දේව වචනෙන් අපි ගලන් බලන්න යන පුංචි උදාහරණයක්. We're going to take a little example from the Lord to establish what we have said. කී දෙනෙක්ට මතකද සාවුල් රජතුමාගේ බිරිඳව? How many of you remember the wife of King Saul? සාවුල් රජතුමාගේ දුව සමාවෙන්. දාවිද් රජතුමාගේ බිරිඳ. මිකායල් නේද? How many of you remember the wife of King David? එතකොට සාවුල් රජතුමා කියනවා මේ පිලිස්තිවරුන්ගේ ෆෝස් කින්ස් කපලා ගේන කෙනාට මගේ දුව දෙනවා කියලා. දාවිද් රජතුමා කරලා ඉවරලා දැන් එයා හිමි කරගන්නවා දුවව විවාහ කරන්න. For King Saul said that anyone who brings the foreskins of all the Philistines to that person, he will give his wife, Amen. his daughter as well. එතකොට මේ මිකායල් කියන්නේ රජ කෙනෙකුගේ දුවෙක්. And now Michael was the daughter of a king. ඇයි ඒ? Why? කවුද රජතුමා එතකොට? Who was the king? සාවුල්. It was King Saul. ඒ වගේම මිකායල් ඇවිල්ලා රජ කෙනෙකුගේ බිරිඳක්. And then she was also the wife of a king. ඒ වගේම දෙවියන් වහන්සේ ඇයව කැඳවලා තිබ්බා රජ කෙනෙකුගේ මවක් වෙන්න. And then God had also called her to be the mother of a king. ආමෙන්. ඒක තමයි ඇයගේ අනාගතය තිබුණේ. ඇයි? දාවිද් රජතුමාගේ බිරිඳ වුණාම ඇයගෙන් ලැබෙන්න යන දනුව රජ වෙනවා. For that was her future. When she married a king, her son would have become a king. මම දන්න තරමින් බයිබලයේ ඉන්න එකම කාන්තාව ඇයයි රජ කෙනෙකුගේ දුවක් වෙලා රජ කෙනෙකුගේ බිරිඳක් වෙලා රජ කෙනෙකුගේ මවක් වෙන්නට හිටු. As far as I'm concerned, she is the only woman who was the daughter of a king, the wife of a king, and the mother of a king. නමුත් මේ ස්ත්‍රිය යම් මුහුදුබත් වීමක් තුළින් ගමන් කරා. But this woman walked through a shipwreck. ආමෙන්. ඇයගේ පියා සියදිවි විනාශා ගත්තා. Her father suicided. ආමෙන්. ඒ වගේම ඇයගේ සහෝදරයෝ යුද්ධෙදී මැරුණා. And all her brothers died during war. ඉතින් ඇයට දරා ගන්න අමාරු කුණාටුවක් වුණා මෙන්න මේ කාරණා. And this became a really hard storm on her. ආමෙන්. ඉතින් මෙන්න මේ අතරතුර දාවිද් ඔක්කොම ආයි පරාජය කළා. දාවිද් ඇවිල්ලා යෙරුසලමට ආපහු ඇයව ඔහුගේ බිරිඳ කරගන්නවා. And once all this finished, King David came back to her and made her wife. ආමෙන්. මෙතනකන් කී දෙනෙක්ට පැහැදිලිද? How many of you are following me? ආමෙන්. එයාට ඉස්සෙල්ලා බඳින්නත් වෙනවා. නමුත් දාවිද් ඇවිල්ලා එයාගේ බිරිඳ නිසා දාවිද් එයාව ආපහු බිරිඳ කරගන්නවා. දැන් එයා නීතිමය වශයෙන් දාවිද්ගේ බිරිඳ වෙනවා. Now she is legally the wife of David. එතකොට දැන් එයාගේ ජීවිතේ ඊළඟ පියවර තමයි යන්න තියෙන්නේ මොකද්ද? And what's the next අම්මා step කෙනෙක් in වෙන her එක. life? රජ කෙනෙකුට මවක් වෙන එක. Is to become the mother of a king. හලෙලූයා. එතකොට මොනවද වෙන්නේ? මෙයාගේ අතීතයේ සිදුවුණු මේ මුහුදුබත් වීම නිසා එයාගේ විවාහය විනාශ කරගන්නවා. So what happened then? Because of the shipwreck that she had to face in the past, she destroyed her marriage. ඒ කාරණාව නිසා එයාගේ විවාහය මුහුදුබත් වීමකටත් කරගන්නවා. Because of that, her marriage was shipwrecked. ආමෙන්. අමතක කරන්න එපා. බයිබලයේ කියනවා හොඳින්ම ඇය දාවිද්ට ප්‍රේම කළ බව. In the Bible, it said that she loved David. ආමෙන්. ඇයගේ ජීවිතේ පරදුවට තියලා දාවිද්ව ඇය මරණයෙන් ගලවනවා. තාත්තා මරන්න හොයද්දි දාවිද්ව. When King Saul was seeking to kill David, she saved him from him. Amen. She staked her own life because she loved David. Amen. දැන් තේරෙනවද? එහෙම වුණත් අර තාත්තගේ සහෝදරයන්ගේ ජීවිතේ ඒ ලුහුදුපත් වීම නිසා කුණාටුව නිසා ඇය විවාහයට ඇතුළු වුණාම ඇයගේ විවාහය විනාශ කරගන්නවා. But because of the shipwreck, because her father and her brothers lost their life, she destroyed even Amen. her marriage. එතකොට එයා දාවිද් රජතුමා කියන්නේ දෙවියන් වහන්සේගේ හදවතට අඩුවගේ මිනිසෙක් නේද? And isn't King David someone who was after God's own heart? එතකොට එයාගේ ස්වාමි පුරුෂයා විදිහට දාවිද් කරපු කාරණාවලට මෙයා සම්බන්ධ වුණේ නැහැ. But she did not take part in the things that King David did. දාවිද් පල්ලිය යද්දී මෙයා පල්ලි ගියේ නැහැ. When David was going to church, she was not going. දාවිද් ගෙදර යාඥා කරද්දී එන්න අපි එක්කලා ෆැමිලි එක යාඥා කරමු. මට වැඩ තියෙනවා. When David was praying and saying, "Let us pray the whole family," she was doing her work. ඔය ඒ වගේ දෙවියන් වහන්සේ. You and your God. සමහරක් වෙලාවට දෙමව්පියෝ වුණාම ගෙදර මම දන්නේ නැහැ ඔයගොල්ලන්ගේ පෞද්ගලික ගෙවල් වල කොහොමද කාරණා සිදු වෙන්නේ කියලා මේ සියල්ලම ඔබගේ අනාගතයට බලපානවා. So as a family, I do not know what happens inside of your family, but all this is going ආමෙන්. to. දාවිද් අනුව මෙයා ගියේ නැහැ මිකායල්.
she was not following King David. ආමෙන්. අපි නමස්කාර කරමු අපි ලෝකෙන් එළියට එමු. ඔයාට ඕන නම් Facebook delete කරන්න මම delete කරන්නේ නැහැ. Let us worship, let us come out of the world. You can delete Facebook, ආමෙන්. I won't do it. ඔයාගේ සල්ලි පාලනය කරන්න මම මගේ සල්ලි පාලනය කරනවා. You manage your money, I manage my money. ආමෙන්. ඔයාට ඕන තීරණ ගන්න මම මට ඕන තීරණ You ගන්නවා. take your decisions, I take my decisions. ආමෙන්. ඔයාට ඕන නම් පල්ලි යන්න මම යනවා පාටි. If you want to go church, you can go church, I'll go party. ආමෙන්. නමුත් දාවිත් හදවතේ ගැඹුරම තැන දෙයයන් වහන්සේට ප්‍රේම කරා. But David loved God from the deepest part of his heart. හලෙලූයා. දාවිත් මොනවද අපි දැක්කනේ දල්තාරේ ගියේදී දාවිත් තමන්ගේ ඇඳුම් ගන්නවත් සලකන්නේ නැතුව දෙවියන් වහන්සේට නටමින් ප්‍රශංසා කරා කියලා අපි දකිනවා. We see in the Bible that when the altar of God was coming to him, he was praising the Lord, worshiping him, not even caring of what he was wearing. කී දෙනෙක් දන්නවද මේ කතාව? How many of you know? එතකොට මොකද වුනේ? What happened then? අරයා ඈත ඉඳලා දාවිත් තමන්ගේ දෙවියන් වහන්සේව නමස්කාර කරන එක වින්ඩෝ එකේ ඉඳන් බලගෙන අපි කියන එක වින්ඩෝ වොචින්. She was a window watching her husband praising the Lord. ආමෙන්. මේ ඊශ්‍රායලයට දෙවියන් වහන්සේ කරඬුව වැඩම කරන අවස්ථාව. යා වින්ඩෝ එකේ. අද මේ වගේ අය සභාවෙත් ඉන්නව දන්නවද? When the presence of the Lord, the mercy seat of the Lord was coming to King David, she was just watching from far. සභාවේ හැමෝම ආත්මෙන් දෙවියන් වහන්සේට මොරගසමින් නමස්කාර කරනවා. Even in the church there are people like this, when everyone is worshiping the Lord with all their hearts. ආමෙන්. එක්කෙනෙක් ඉදලා පිටිපස්සින් ඉඳන් අරයාගේ හීල් එක අද ටිකක් උස වැඩි. Someone from behind, oh, her Amen. heel is a bit too ගීතිකා high. කණ්ඩායම එක්කෙනාගේ ඇඳුම ටයිට් වැඩි. The dress of the one in the choir is a bit too tight. කීබෝඩ් today. එකේ සද්දේ වැඩි. The noise of the keyboard is too high today. මොනවාද මේ වින්ඩෝ වොචින්? And what are they? These are window watching. නමුත් දාවිත් දෙවියන් වහන්සේ හදවතින් නමස්කාර කරනවා. But David was worshiping the Lord from his heart. හලෙලූයා. එහෙනම් අපි දේව සභාවට ආපුවම අපේ අරමුණ විය යුත්තේ අන් කිසි දෙයක් නෙමෙයි දෙවියන් වහන්සේ නමස්කාර කිරීමයි. And when we come to church, I am should not be worrying about others, but ආමෙන්. worshiping the Lord. පල්ලියට ඇවිල්ලා වටපිට බලා යන අය ඉන්නව නේද? There are people who just watch around when they come to church. ඒගොල්ලන්ටත් නොදැනීම මිනිස්සු විනිශ්චය කරන මිනිස්සු වඩපත් වෙනවා. They become very critical, those window watchers. They come to church to gossip, to look at other people's dresses, how short the skirt is, how tight the dress is, how loud the music is. Amen. Is pastor friendly? Is pastor's wife friendly to me? Did she greet me? Nobody said thank you. I put all the chairs. Amen. Window watching. They become critical. Amen. නමුත් ඇයගේ මේ ඇටිටියුඩ් එක නිසා ඇයගේ මේ ස්වභාවය නිසා ඇයට ඇයගේ අනාගතය විනාශ කරා යන්න වුණා. But because of her attitude, her future was destroyed. ආමෙන්. එයාගේ පරණ මුහුදුබත් වීම නිසා පරණ කුණාටුව තුල ඇය සිර වෙලා හිටපු නිසා ඇයගේ වර්තමානය ඇය දෙවියන් වහන්සේගෙන් අයින් වෙලා ඇයගේ අනාගතය අඳුරු කරගත්තා. Because of the past shipwreck, because of the storms she had to face, she came out of the presence of the Lord in the present, and therefore she destroyed her future. බයිබලයේ කියනවා ඇය මරණ තුරු වන්දව ජීවත් වුණා කියලා. She became barren until her death. She could not bear children. She despised the way that David danced for God. Be careful when you judge people in the house of God. Amen. They may not be able to sing as beautiful as you, but if they are in the spirit, God accepts those worship. Don't judge the people in the house of God. Amen. Amen. එහෙනම් අපි අපේ ගින්න හසුරවන විදිය ගැන ඊටාම සුපරික්ෂාකාරී වේ යුතුයි. So we should be extremely careful on how we kindle the fire. Amen. මුහුදුබත් වීම ඔබගේ අතීතය විනාශ කරලා වෙන්නට පුළුවන්. නමුත් ගින්දර නැති වුණොත් අනාගතයත් විනාශ වෙනවා. The shipwreck could have destroyed your past, but if you do not have the fire, your future will be destroyed. Amen. තා පොඩ්ඩක් කියන්නද? මං කිව්වේ වොන්තරන් දුර යන්න පුළුවන් මේ බයිබල් මං ඔක්කොම කියන්න යන්නේ නැහැ. තව එක කාරණාවක් මං කියන්නම්. I'll tell you one more thing. පවුලතුමා හරි මේ අපිට හිතා ගන්න බැරි දෙයක් මෙතෙන්දී සිද්ධ වෙන බයිබලයේ අපි දකිනවා. And something that we do not expect happened in the Bible in this ආමෙන්. passage.
මේ වැස්ස වහින වෙලාවක මේගොල්ලෝ ගින්නක් ගන්නවා. ගින්නක් පටන් ගන්නවා. They started kindling in a fire in a moment in which it was raining. ආමෙන්. කී දෙනෙක් දන්නවද වැස්සක් තුල ගින්දරක් පටන් ගන්න කොච්චර අමාරුද කියලා? How many of you know how hard it is to kindle a fire when it's අපි raining? ගලාති 5:16 බලමු. ආමෙන්. කී දෙනෙක් දන්නවද? If it is raining it's very difficult to kindle a fire, isn't it? And especially to maybe you will light it up, but to keep it going be very difficult. So let us go to the book of Galatians chapter 5 verse 16. ගලාති 5:16. You can read if you're there. I say then, walk in the spirit, and you shall not fulfill the lust of the flesh. නමුත් ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන හැසිරියල්ලා. එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. ආමෙන්. නමුත් ආත්මයන් වහන්සේ කරන කොටගෙන හැසිරියල්ලා. හැසිරින්න. එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. ඇයි මම මේ බයිබල් පදේ ගත්තේ මෙතෙන්ට? Why did I take this scripture here? Amen. But can we have the scripture there, please? නමුත් ආත්මයන් වහන්සේ කරන කොටගෙන හැසිරෙන්න එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. අද සභාවේ ගොඩක් අය අපිට නිකන් මේක කියවද හිතෙන්නේ මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරනකම් උඹට ආත්මයෙන් හැසිරෙන්න බෑ. කී දෙනෙක් දන්නවද එහෙම හිතලා තියෙනවා? How many of you have thought of it this way? As long as you fulfill the lust of the flesh, you cannot walk in the spirit. ආමෙන්. අර පල්ලියට ඇවිල්ලත් අර ජීවිතයේ දේවල් කන්ට්‍රෝල් කරගන්න තාම පාට යනවා. තාම ස්ටොට් එකක් දානවා පොඩි. ආමෙන්. තාම බොරු කියනවා. Sometimes when you go to parties, you still cannot control yourself. You still take a shot, or you still keep on lying. තාම කේන්ති යනවා. You're still getting තාම angry. කේලම් කියනවා. You're still තාම උපදුප හොයනවා. you're still gossiping. ආමෙන්. එහෙනම් මෙයාට නම් කවදාකවත් සුද්ධාත්මයන් වහන්සේ තුල හැසිරෙන්න බෑ. That person can never walk in the spirit. ආමෙන්. අපිට හිතෙන්නේ නිකන් බයිබලයේ කියද්දි බලන්න. I say then walk in the spirit and you shall not fulfill the lust of the flesh. අපිට තේරෙන්නේ if you walk in the lust of the flesh you will not walk in the spirit. ඔය වගේ තමයි කියපුවාම බොහෝ වෙලාවට මේක තේරුම් ගන්න අපි. That's the way that many understand it when you read it. ආමෙන්. දැන් හොඳට අවධානය යොමු කරන්න. So now let us be attentive. අපි අර කියපු බයිබල් පදේ වැස්ස තමයි desires of the flesh කියන්නේ. In the scripture that we have read, rain is the lust of the flesh. මාංශයේ තෘෂ්ණා කියන්නේ වැස්ස. The lust of the flesh is the rain. ආමෙන්. මොනවද එතකොට රේන් කියන්නේ? අපි ගලාති පොතෙන් පල්ලෙහාට අපි කියවගදී තියෙනවා වෛශ්‍යාකම, අපවිත්‍රකම, ලබ්ධි ભેද, රූප නමස්කාරය, බීමත්කම, මංගල්‍ය ഘോഷා ඔය ඕවා තමයි මාංශයේ ක්‍රියා කියන්නේ. වැස්ස කියන්නේ මෙන්න මේ කාරණා තුන. And if you keep reading the book of Galatians, you will find out what are the lust of the flesh. දැන් හොඳට මාන්දියා බලන්න කරුණාකරලා උඹේ. ඔබ මාංශයේ ක්‍රියා එහෙම නැත්නම් වැස්ස ගැන ඔබගේ අවධානය යොමු කරන් හිටියොත් If you keep your attention to the rain, to the lust of the flesh, ඔබට ඔබේ ගින්දර පටන් ගන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ. you do not have the opportunity to kindle your fire. ඔබ වැස්ස නවතින තුරු ඔබේ ගින්දර අවුලවන්න හිටියොත් If you wait until the rain stops to kindle your කිසි fire, දිනක ඔබට ඔබගේ ගින්දර අවුලව ගන්න හැපෙන්නේ. you will never be able to kindle your fire. මොනවද වැස්ස කියන්නේ? What is rain? මාංශයේ ක්‍රියා. The lust of the flesh. අපවිත්‍රකම, වෛශ්‍යාකම, සල්ලාකම, රූප වැඳීම, මායාව, සතුරු ඔය ඔක්කොම තමයි මොනවද? වැස්ස. Adultery, fornication, uncleanness, lewdness, etc. Those are the lust of the flesh. ආමෙන්. ගිය සතියේ ඔබ හැසිරෙන විදිය, ගිය සතියේ ඔබ කේන්තිය පාලනය කරගන්න බැරි වුණ විදිය, ගිය සතියේ ඔබ ස්ත්‍රිය දිහා බලපු විදිය මේ ඔක්කොම වැස්ස. The way you behaved last week, the way you looked at a certain person, the way you looked at a certain person, those are the lust of the flesh. The way you look at a woman with lust. Let's put it simple like that. Amen. It's bothering you now. Amen. I'm going to go into deep prayer when I am able to control all this. Amen. අපි හිතනවා මේ විදියට. And that's the way we think. ආමෙන්. අපි මේ දැන් මිනිස්යන් විදියට අපි හිතන්නේ මෙන්න මේ. මම කොහොම හරි වැස්ස නවත්තලා මගේ ගින්න මම පටන් ගන්නවා. That's how we think as men. I will somehow stop the fire and then I'll kindle the fire. හැබැයි දැන් ඔබ කියවපු මේ බයිබල් පදයට අනුව But according to the scripture, ගලාති 5:16 කියනවා the Galatians 5:16 says, ඔබ ආත්මයන් වහන්සේ කන්න කොටගෙන
හැසිරෙන්න. Walk in the Spirit. ආමෙන්. ඔබ ඉස්සෙල්ලාම ගින්දර දල්ව ගන්න. You first kindle the fire, එවිට ඔබ මාංශයේ තෘෂ්ණාවන් සම්පූර්ණ නොකරනු ඇත. and then you will not fulfill the lust of the flesh. එහෙනම් ඔබට අයිති වගකීම මොකද්ද? වැස්ස නවත්තන එකද ගින්දර දල්වන එකද? So what's your responsibility? Stopping the rain or kindling the fire? You kindle the fire, God will stop the rain. Amen. ඔබගේ අල්තාරය ඔබ නැවත දල්වන්න. ඔබ යාඥාවට යන්න. ඔබට කළ නොහැකි දේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ කරයි. වැස්ස නවත්තයි. You raise the altar, you go to pray, and then God will stop the rain. ඒක කරන්න යන්නේ කොහොමද? And how you going to කොයි do මොහොතේද? that? When you doing that? ඒක අදාළ නැහැ. It's not important. ඔබ ඔබගේ ගින්දර දල්වගෙන යන්න. You kindle your fire. ආමෙන්. හලෙලූයා. ගින්දර නවත්ත ගන්න එපා. Don't stop the fire burning. ආමෙන්. ඔබ වැස්ස ගැන බලන් හිටියොත් If මේ you look වැස්සෙන් at the ඔබේ ගින්දර ඔබ නිවලා දායි. If you look at the rain will water Quench the fire. ආමෙන්. එහෙනම් අපි අද තීරණයකට එන්න ඕනේ. So today we need to come to a decision. ඔබ එකිනෙක කෙනාට දෙවියන් වහන්සේ පෙන්නයි කතා කරයි ඔබට තේරෙයි ඔබගේ අල්තාරයේ ගින්දර තියනවද නැද්ද කියන දේ. Today the Lord will show each and every one of you, do you have fire in your altar? ආමෙන්. අපි තීරණයකට යන්න යුතුයි. We should වැස්ස මැද්දේ නැවත අපි ගිනි අවුලවා ගන්න. We need to come to a decision to kindle the fire in the middle of the rain. මේ ගින්දර ගැන තව කාරණාවක් තියෙන එක කතා කරලා මම නවත්තන්න. ආමෙන්. There is one Give me more thing 15 that we need moments. to talk about fire. right. දෙවෙනි වගන්තිය පොඩ්ඩක් කියවන්න. දෙවෙනි සහ තුන්වෙනි වගන්තිය. ක්‍රියා 28. එහි සිටි ම්ලේච්ඡයෝ අපට බොහෝ මිත්‍රකම් පෙන්නුවෝය. මක් නිසාද පැවතුනා වර්ෂාව නිසාද සීතලය නිසාද ඔහු ගිනි පත්තු කරද්දී අප සියල්ලම් පිළිගත්තෝය. පාවුල් ධර්මිටයක් එක්කොට ගින්නෙහිලූ කල එහි ඌෂ්ණය නිසා සර්පෙක් පිට වී ඇවිත් ඔහුගේ අතේ වෙල්ලුනේය. ඒ සත ඔහුගේ අතේ එල්ලී ඉන්න ම්ලේච්ඡයෝ දැක ඒකාන්තයෙන් මේ මනුෂ්‍යයා මිනීමරුවෙක් ඒවා ටික අවශ්‍ය නැහැ. And the natives showed us unusual kindness, for they kindled a fire and made us all welcome, because of the rain that was falling and because of the cold. But when Paul had gathered a bundle of sticks and laid them on the fire, a viper came out because of the heat and fastened on his hand. ආමෙන්. මොකද දන්නවද ඊළඟ කාරණා මම ඔයාලට පෙන්නන්න යන්නේ. Do you know what's the next thing I'm going to show you? දැන් මම කරමින් සිටින දෙයක් ඔබ මෙතන දකිනවා. You're going to see something that I'm doing right now. ඔබගේ ජීවිතේ ගින්දර හැමතිස්සෙම දෙවියන් වහන්සේ තව මිනිස්සෙක් කරන කොටගෙන අවුලනවා. God will bring someone to bring wood to your fire. මම දැන් කරන්නේ ඔබගේ අල්තාරයේ ගින්දර පත්තු කරන එකයි මේ. What I'm doing right now is bringing wood to feed in the fire. ආමෙන්. ම්ලේච්ඡය ඇවිල්ලා දැල්ලුවා. මොකද්ද? ඉස්සෙල්ලාම ගින්දර ගහලා දුන්න ඒගොල්ලෝ. හැබැයි The natives came and they kindled the fire. මට තුන්වෙනි වගන්තිය ආපහු කියවන්න කරුණා කරලා. ම්ලේච්ඡයෝ තමයි පළවෙනි ගින්දර දැම්මේ. It is the natives who started the පළවෙනි fire. ආලේපය පළවෙනි ගින්න පැස්ට තුලින් ඉවැන්ජලිස්ට් තුලින් නැත්නම් ප්‍රොපේතවරයෙක් තුලින් දෙවියන් වහන්සේ ඔබට නිදහස් කරයි. මේ දේශනාව තුලින් දෙවියන් වහන්සේ ඔබ අවුලනවා. හැබැයි පාවුලුතුමා තව දෙයක් කරනවා. පාවුල් ධර්මිටයක් එක්කොට ගින්නෙහිලූ කල එහි ඌෂ්ණය නිසා සර්පෙක් පිට වී කප්‍රසත් ඩලබ. කවුද ධර්මිටිය දාන්නේ? Who is the one who brings wood? පාවුලුතුමා දාන්නේ It was ධර්මිටිය. Paul. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබ අවුලවයි. හැබැයි අවුලන ගින්න මේන්ටේන් කර ගැනීම ඔබේ වගකීමයි. God will kindle you, but maintaining the fire is your responsibility. God is setting all of you on fire today. From tomorrow, it is your duty, your responsibility to keep the fire maintained. Maintain your fire. Hallelujah. කිදිනට තේරෙනවද? How many of you understand? ආමෙන්. හැමතිස්සෙම අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ අත තැබීම කරන කොටකින් නැත්තම් දේශනාවකින් අපේ අල්තාරයේ දල්වනවා දෙවියන් වහන්සේ. God will burn our altars by laying the hands on our heads or through a preaching. ආමෙන්. කී දෙනෙක් මේ වගේ පිච්චි දැවි අලුත්ම ජොලිතකමකින් ගෙදර ගිහිල්ලා තියෙනවද ඉරිදා? ගෙදර How many of you have gone home with a new fire burning in them, with a new zeal in them? කී දෙනෙක් එක්ස්පීරියන්ස් කරලා තියෙනවද බදාද වෙද්දි මේක නෙමෙනවා? How many have experienced that by Wednesday this fire is gone?
ආමෙන්. ඇත්ත නේද? නමුත් දෙවියන් වහන්සේ මම ඒකයි මුලින්ම කිව්වේ. මේක දීමනාවක් නෙමෙයි. දෙවියන් වහන්සේ ගින්දර දෙනවා. හැබැයි ගින්දර මේන්ටේන් කරගන්න එක ඔබේ වගකීම. That is why I said that it's not a gift. God will give it to you. Give you the fire, but it's your duty to keep the fire. ආමෙන්. අපි ඒකට උදව්වක් වශයෙන් තමයි සතියේ මැද්දේ අපි එක එක අපි විශේෂයෙන් බයිබල් අධ්‍යයනයන් තියෙනවා, නිරාහාර යාඥාවක් තියෙනවා. අපි මේවට සම්බන්ධ වීම තුලින් අපි නැවතත් දර දාලා අපේ ගින්දර නැවත අවුල ගන්නවා. And to help us in that duty, we have Bible studies throughout the week to help us maintain this fire. ඔබගේ වගකීම තමයි දර දාලා ඔබගේ ගින්දර අවුලවා ගැනීම. Your responsibility is to put fire and keep ආමෙන්. the මම fire. කිව්වා දර කියන්නේ මොනවද? කැපකිරීම. And what is wood? It is sacrifice. ලෙවි කතාව කියනවා පූජකයාද හැම උදයම ඒ මතුයෙහි දර දවන්නේ. ඔහු ඊපිට දවන පූජාව පිළිවෙලට තබා එහි ශාන්ති පූජාවල තෙල දවන්නේ. ගින්න පූජාසනයේ පිට නිතරම දැල්වෙමින් නොනිවි තිබිය යුතුය. මෙන්න මේ කාරණාව නිසාද දෙවියන් වහන්සේ ඔබව දල්වනවා. And the priest shall burn wood on it every morning, and lay the burnt offering in order on it. And he shall burn on it the fat of the peace offerings. And a fire shall always be burning on the altar, it shall never go out. හලෙලූයා. දෙවියන් වහන්සේ කිව්වා මොනවද? නුඹලා ලෝකයේ ආලෝකය මතෙව් 5:14. කන්දක් මුදුනේහි තිබෙන නුවරකට සංගවන්නට නොහැකිය. මනුෂ්‍ය පහනක් දැල්ලා කුර්ණිය යට නොව පහන් කුඩ තබති. එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබලයි. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලවවා. And it says in the book of Matthew chapter 5 verse 14, you are the light of the world. A city that is set on a hill cannot be hidden. Nor do they light a lamp and put it under a basket, but on a lampstand, and it gives light to all who are in the house. Let your light so shine before men, that they may see the good works and glorify your Father in heaven. Amen. So it is your duty to keep your fire going. දෙවියන් වහන්සේ ඔබ යම් යම් කාරණාවට දේව රාජ්‍ය තුල කැඳවලා ආලේප නිදහස් කරයි. අත තැබීම මගින් දේව දාසයන් මගින් ඔබගේ වගකීම තමයි ඔබ කැඳවපු කාරණාව සඵල කරගන්න ඔබගේ ගින්දර දල්වාගෙන මේ සිටීම. God will call you to do things regarding His kingdom. He will give you an anointing by a pastor, by laying the hands on your head. But it is your duty to keep the fire going. Amen. මේක වෙනුවට මම පුංචි උදාහරණයක් බයිබලෙන් ආපහු සාවුල් රජතුමා අපි ගමු. And I'll give you another example for this. And let us take again King Saul. සාවුල් රජතුමාව දෙවියන් වහන්සේ ආලේප කරනවා පිලිස්තිවරු පරාජය කරන්න. God anointed King Saul to win, to destroy the ආමෙන්. Philistines. ඔහුගේ ආත්මික පියාගෙන් පැස්ස දමිත්ගෙන් ආලේප නිදහස් වෙනවා. පැස්ස දමිත් නෙමෙයි ප්‍රොෆට් සැමුවෙල්ගෙන්. And from his spiritual father, Prophet Samuel, he received this anointing. ආමෙන්. එයාට ආලේප නිදහස් වෙනවා. රජ විදියට දෙවියන් වහන්සේ කැඳවපු කාරණාව සඵල කරන්න. කී දෙනෙක් දන්නවද දේව රාජ්‍ය තුල ඔබට වෙන වෙනම දෙවියන් වහන්සේ කැඳවපු කාරණා තියෙනවා කියලා? He was anointed to complete the calling that God has given to him. How many of you know that every one of you has a different calling from God? කී දෙනෙක් දන්නවද? How many of you know that? හැමෝම එකම කාරණාවට දෙවියන් වහන්සේ එක එක අයව එක එක අනුග්‍රහයවල් දීලා එක එක ආලේප දීලා යම් යම් කාරණාවට දෙවියන් වහන්සේ කැඳවනවා. You don't have all the same calling. God has given different graces, different anointings for you to complete. ආමෙන්. දේව දාසයා යාඥා කරයි. අත තියලා ඒ ආලේපේ නිදහස් කරයි. හැම සතියෙම ඕක කියන්නේ යන්නේ නැහැ. The pastor will pray for you. He will lay your hands on your head, but he won't be doing it every day. ආමෙන්. නමුත් ඒ ලැබෙන ආලේපය ඔබගේ වගකීමයි ඔබගේ පෞද්ගලික ගින්න තුලින් ආරක්ෂා කර ගැනීම ඒ වගේම මේන්ටේන් කරනවා. But it is your duty to keep and maintain that anointing that was given to you. ආමෙන්. එතකොට පරණ කිවිසුමේ ඒගොල්ලන්ගේ තුල සුදාමයන් වහන්සේ සිටිනේ. නමුත් රජකමට ඒ කැඳවපු කාරණාවට දැන් සාමුවෙල්ගේ අත තැබීම කරන කොටගෙන ඔහුට සුදාමයන් වහන්සේ ලැබෙනවා. අනාගත වාක්‍ය කියනවා. ඔක්කොම න්‍යාය කරනවා සුදාමයන් වහන්සේ කරන කොටගෙන. But in the Old Testament, they did not have the Spirit in them, but Prophet Samuel was laying his hands and saying prophecies. ආමෙන්. එතකොට ඔහුට දෙවියන් වහන්සේ සමග මුණ ගැහිමක් ලැබෙනවා. ඔහුට කැඳවීම ලැබෙනවා. ඔහුට ආලේපය ලැබෙනවා. එකඟයිද? He had an encounter with God, he had a calling from God, he had an anointing from God. හැබැයි ඔහු මේක පාලනය කරගත්තද මේ ලැබුණ දේ? But did he control, did he maintain what he was given? ආමෙන්. ඔහුට හැබැයි රජමාලිගාවක් තිබ්බා. He
had a palace. මහිම තේජස තිබ්බා. He had මුදල් තිබුණා. authority. He had money. රථ වාහන තිබ්බ, අශ්ව කරත්ත තිබ්බා. මිනිස්සු 3000ක් ඉන්නවා චර්ච් එකේ. There are 3,000 people in the church. හැබැයි දෙවියන් වහන්සේ ඉන්නවා. But is God there? අද ගොඩක් චර්චස් තියෙනවා. There are many churches like that But let me nowadays. keep my mouth quiet. Amen. සිංහාසනයක් තිබ්බා සාවුල්ට. Saul had a throne. නමුත් දෙවියන් වහන්සේගේ ගින්නර නැති නිසා, දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයක් නැති නිසා මොකද වුනේ? යක්ෂාත්මයක් ඇවිල්ලා මෙයාට කරදර කරගෙන එයාගේ සමාදානය නැති කරන්න පටන් ගත්තා. Well, because there was not the fire of the Lord in that place, an evil spirit came and started disturbing him. ආමෙන්. ආමෙන්. ඔහු දෙවියන් වහන්සේ එක්ක කොච්චර සම්බන්ධතාවයක් තිබ්බ නැද්ද කියනවනම් සාමුවෙල්ට දෙවියන් වහන්සේ ගැන කතා කරද්දී සාවුල් කියන්නේ ඔබගේ දෙවියන් වහන්සේ කියලා. ඒ ඌගේ දෙවියන් වහන්සේ නෙමෙයි. If we say how distant he was from God, when Prophet Samuel was giving him a prophecy, King Saul was saying, "Your God, not my God." ඔයගොල්ලොත් මේ අත්තරේ මොන දින තියන නේද? Haven't you faced this kind of? ස්වාමීන් වහන්සේ විශ්වාස නැ අකරන අය කියනවා ඕගොල්ලන්ගේ ජේසුට කියලා අපිට යාඥා කරන්න පුළුවන්ද? When unbelievers say, "Can you ask your God and pray for us?" ආමෙන්. දෙවියන් වහන්සේ අපේ පෞද්ගලික අල්තාරය දිහා බලන්න. God will be looking at our personal altars. ආමෙන්. එතකොට පෞද්ගලික අල්තාරයක් නැති කෙනා තමයි බිරිඳගේ අල්තාරයෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. පැස්ටර්ගේ අල්තාරයෙන් ගින්දර ගන්න පටන් ගන්නවා. නැත්නම් සභාවේ ඉන්න සහෝදරයෙක්ගේ අල්තාරයෙන් ගින්දර පටන් ගන්නවා. එයාට නෑ පෞද්ගලික මුණ ගැහිමක් සම්බන්ධතාවයක් දෙවියන් වහන්සේ එක්ක. And someone who does not have a personal altar starts using the altar of the wife or the altar of pastor. They do not have their own fire, they borrow it from others. ආමෙන්. එතකොට සාවුල්ට මොනවද දන්නවද උනේ? Do you know what happened to Saul? සාවුල් ඔහුගේ කැඳවීම සම්පූර්ණ කරන්න උත්සාහ කරා ඔහුගේ ආත්මික පියාගේ ආලේපය මත. අල්තාරය මත. King Saul tried to complete his calling using the anointing of his spiritual father. මොනවද දන්නවද අවසානයේට උනේ? Do you know what happened in the end? ඔහුව දෙවියන් වහන්සේ කැඳෙව්වා පිලිස්තිවරු පරාජය කරන්නට. God called him to defeat the Philistines. ආමෙන්. සෙනග ගලවන්න. දහස් ගණන් මිනිස්සු ගැලවීමට ගෙන් යක්ෂය දුරු කරන්න. To bring thousands of people to salvation, to cast Amen. out demons. God calls many of us to ministry. සාවුල්ටත් තිබ්බ ඒවා කැඳවීමක්. ඔබටත් තියෙනවා විවිධාකාර කැඳවීම්. Even Saul had that kind of calling. Each one of us has that kind of calling. සාවුල්ට තිබ්බේ පිලිස්තිවරු විනාශ කරන්න. ඔබ දන්නවද? සාවුල් මැරුණෙත් පිලිස්තිවරු ගැති. ඔහුගේ කැඳවීමම ඔහුව විනාශ කරා. ඇයි? අල්තාරයක් තිබුණ නැති නිසා. The calling of Saul was to destroy the Philistines, but do you know that King Saul died at the hand of the Philistines? His own calling destroyed him. The very purpose he became a king became his own graveyard. All because of what? He did not have his own altar. Amen. ඒක නිසා අපි අද තීරණයකට එන්න ඕනේ. Amen. මම හැමතිස්සෙම කියන්නේ I'm not raising babies here. I'm raising sons of God here. I want you to go out and lay hands on the sick. I want you to go out and cast out devils and demons. Amen. සුදාත්මයන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ එකම සුදාත්මයන් වහන්සේ. ආමෙන්. පැස දමිත්ගේ දෙවියන් වහන්සේ නෙමෙයි. මගේ ජේසු මා වාලේප කරලා තියෙන කෙනෙක් බව ඔබ දැනගත යුතුයි. ආමෙන්. මා අදහා ගන්නා නම් සුරු කරගත් ලකුණු නම් මේවාය. ඔවුන් මාගේ නාමයෙන් යක්ෂයෝ දුරු කරති. For these are the signs that follow every believer. They shall cast out demons in my name. ආමෙන්. ඒක කැන්සර් එකක් ලොකුයි පැස්ටර් ගාවට ගෙනියමු. This one's a cancer, it's a bit big. Let us take him Amen. to pastor. ලුක් 10:19 කියන සතුරාගේ මුළු බලය මැඩ පවත්වන බලය අපිට දීලා කියලා. And he says in Luke 10:19 that he has given us the authority to trample on serpents and scorpions Right. and over all the powers of the Give me enemy. few more minutes. තව සාවුල් කෙනෙක් ඉන්න බයිබලේ. There is another Saul in the Bible. ආමෙන්. මේ සාවුල් දමස්කයට යනවා. And this Saul was going to Damascus. එයාටත් මෙන්න මේ වගේ මුණ ගැහිමක් වෙනවා දෙවියන් වහන්සේ. He too had an encounter with Christ. ආමෙන්. හලෙලූයා. එතකොට මෙයා මොනවද කරන්නේ? And what did he do? දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මෙයා ගිහිල්ලා දවස් 3ක් निराහාරව ගත කරනවා කාලය කියලා. එයා ඔහුගේ අල්තාරේ දැල්ව ගන්නවා. And the word of God says that he spent 3 days fasting to build up his own altar. ආමෙන්.
එයාගේ අල්තාරයට දර දාන්න පටන් ගන්නවා. ඇයි? He started putting wood into his මුණ altar. ගැහිමක් ලැබිලා දෙවියන් වහන්සේ. Why? Because he had an encounter with them. ආමෙන්. ඔහුට කැඳවීමක් ලැබිලා දෙවියන් He වහන්සේගෙන්. received a calling from God. හලෙලූයා. ඔහු නිතරම යාඥාවේ ජීවිතයකට ඇතුල් වෙනවා. ඔහු කියනවා නිතරම යාඥා කරන්න කියලා. මතකද බයිබලේ පවුල්තුමා කියනවා. He entered a constant prayer of life. He even said in the word of God to constantly pray. to නේද? මම always pray. නිතරම මට මැරෙනවා කියලා පවුල්තුමා කියනවා. And he says that he always dies to himself. ආමෙන්. ඔහු නිතරම නිරාහාරව යාඥා කරා කියලා කියනවා. And he says that he constantly did fasting. නිතරම ස්තුති කරමින් යාඥා කරා කියලා He කියනවා. was constantly praying and giving thanks. මොනවාද අපි දකින්නේ? What do we see here? ඔහු නිතරම ඔහුගේ අල්තාරයේ ගින්දර මේන්ටේන් කරලා. He was constantly always maintaining the fire of his altar. දෙක තිමොතිපති අන්තිමට කියනවා මම දැන් යන්න ළඟයි. මම මගේ යහපත් සටන ඇදහිල්ලේ සටන මම අවසන් කරා කියලා. හලෙලූයා. ආමෙන්. ඔහුගේ දිවිම දෙව්වා. ඔහු ඇදහිල්ලේ සටන අවසන් කරා. And he says at the end of the book of 2 Timothy that he completed the good fight of faith. ආමෙන්. කී දෙනෙක් දන්නවද ඉංග්‍රීසි වචනේ අපෝස්ටේට් කියන වචනේ? අපෝස්ටේට් කියන්නේ තමන්ගේ ආගම තමන් විශ්වාස කරන දෙවියන් වහන්සේ අතාරපු කෙනාට. හොඳේ? So my point is Saul after the encounter, after the pointing, after the anointing became an apostate. But the second Saul, after the encounter, after the anointing, after the calling, he became an apostle. Amen. The power of the altar. Hallelujah. ඉතින් ඕගොල්ලෝ කැමති නම් දෙවියන් වහන්සේ කැමති නම් තවත් මේ පරිච්ඡේදයේම ඊළඟ සතියේ අපි කතා කරමු. I think මම අදට මෙතනින් නවත්තනවා. And if God will guide us, even next week I'll be talking about these same scriptures. But today we're stopping here. How many of you are blessed today? Amen. Let's all rise to our feet. Let's pray, and before that let's thank God. ඉතින් මම ආරාධනා කරනවා සෙනෙවන්තය ඔබට අද දේශනාවට අනුකූලව ඔබේ ජීවිතයේ ස්වාමීන් වහන්සේට බාර කරන්න. And according to today's preaching, I invite all those who would like to give their life to Christ. ආමෙන්. කී දෙනෙක් කැමතිද පවුලතුමා අපෝස්තලවරයෙක් වුණා වගේ දෙවියන් වහන්සේගේ කැඳවීම තුළ ඉහළටම යන්න ඔබට? How many of you would like to go to the highest point as Apostle Paul did with his Amen. calling? Then you maintain your fire. Amen. අපි වැස්ස දිහා නොබලා Without අපි අපේ looking at ගින්දර the දල්වා fire, ගනිමු. we should maintain our. Without looking at the rain, we should maintain our fire. හලෙලූයා. සිස්ටර් චන්දේම අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමු යාඥා කරලා. විශේෂයෙන් අන්තර්ජාලයෙන් අද අපේ එක පිට එක එකතු වුණ එසේනේවන්ත සහෝදර සහෝදරයන්ට කරුණාව අනුකම්පාව අනුග්‍රහය දෙන්න කියලා. ප්‍රශංසාව මගේ ස්වාමී ප්‍රේමණීය පියාණනිය ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. ආමෙන්. අද දවසේ ඔබ වහන්සේ අපට දුන්නා ඔය පණිවිඩය තුල ස්වාමිනී ඔබ වහන්සේ තුල ජීවත් වන්නට ඒ ඔබ වහන්සේ තුල එකින්න දල්වන්නට මගේ ස්වාමිනී අප තුල තියෙන ඔය දර ඔබ වහන්සේ තුල පුච්චා තමමින් ඔබ වහන්සේ තුල එකින්න දල්වමින් අපේ ආත්මය වර්ධනය කරගන්නට මගේ ස්වාමිනී අද දවසේ අප සභාවේ සියලු දෙනාට මෙන්ම ඔබ වහන්සේ තුලට අද එකතු වුණු හැම දරුවෙක්ටම ඔබ වහන්සේ මඟ පෙන්වනවා මගේ ස්වාමිනී. ඒ ශුද්ධාත්මෙන් කර්ණ කරගෙන ඔබ වහන්සේ අපේ ආත්මය විමසවා ස්වාමිනී ඔබට ස්තුති වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී අපේ වැසී තිබුණා වේ ආත්මයේ දොරට ඔබ විවෘත කළ නිසා ඔබට ප්‍රශංසා වේවා. නමස්කාර කරනවා මගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ එකම ස්වාමින් වහන්සේ ඔබ තුල යන්නා වේ ගමන තුල ස්වාමිනී ඔබ වහන්සේ සමග දිව යන්නට මගේ ස්වාමිනී ඔබ වහන්සේ හැම මොහොතක් පාසාම අපට කරනා මේ ආරාධනාවට ඔබට ස්තුති කරමින් ප්‍රශංසා කරනවා මගේ ස්වාමිනී ඔබ වහන්සේ අපේ ජය ස්වාමිනී ඔබ වහන්සේ අපේ ජය කරාගෙන යන එකම මාර්ගය ඔබයි ස්වාමිනී අප තුල තියෙනා වේ හැමදේම පුලුසා තමමින් ඔබ තුල යාඥාවේ ජීවිතයකට ස්වාමිනී ඔබ සමගයේ රහස් ස්ථානය තුල ස්වාමිනී අපට ගොඩනැගෙන්න ඔබ වහන්සේ හැම මොහොතකම මේ වෙන්නන්නා මඟ පෙන්වීමට ඔබට ස්තුති කරනවා මගේ ස්වාමිනී ඔබ වහන්සේ කරා දිවෙන්නට ස්වාමිනී අද දවසේ ඔබට කලාව මේ ආරාධනයට ස්තුති කරනවා ස්වාමිනී ඒ සියල්ල නිවැරදිව හැම කෙනාටම වටහා ගන්න ඔබ වහන්සේගේ ශුද්ධාත්ම ශක්තිය ඔබ වහන්සේගේ බාලය අප මත නිදහස් කරන නිසා ඔබට ස්තුති කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි යාඥා කරන්න සියලුම දෙනාම ඒ කාරණාවට එකතු වෙලා ඔබට අද දෙවියන් වහන්සේ කතා කරා නම් හලෙලූයා. ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්නේ කරුණාව හලෙලූයා.
විශේෂයෙන් ඔබට ඒ තීරණයට එන්නට ස්වාමීන් වහන්සේට කැප වෙන යාගයක් වන්නට හලෙලූයා ඒ ගින්නට දර පුලුස්සෙන්නට දර දාන්න උන්වහන්සේ අකමැතිකම් ඒ දර පිලිස්සෙන්නට දාන්න උන්වහන්සේ අකමැති කාරණා අකමැති දේවල් සම්බන්ධතා හලෙලූයා සියල්ල අපේ ඒ අල්තාරේ ගින්නට දාලා අපි පිච්චෙන්නට උන්වහන්සේ වෙනුවෙන් අපි ඇවිල්ලා සභාව යාඥා කරනවා. Come on, everyone, pray. Choir, pray, everyone. Close your eyes and pray. අපිට කරුණා කරන්න ස්වාමිනේ. ඔබගේ හඬ ඇසුණා මගේ ජේසුනේ. ඔබ වහන්සේගේ දරුවන්ට ස්වාමිනේ. අද මේ තීරණයට එන්නට ස්වාමිනේ. අවශ්‍ය අනුග්‍රහය නිදහස් කළ මැන. Come on, pray. Pray. Ask God for the grace to live a sacrificial life for Him. Children, pray and ask Him in the name of Jesus Christ to live for Jesus, to burn for Jesus. Hallelujah. He is a present help in the time of trouble. He has promised you, I will never leave you nor forsake you. Come on, pray. Everybody, be in the Spirit. Holy Spirit will touch you today. Holy Spirit will help you today. Will you come again? Let's lift our hands. Emmanuel, and the church will see your holy face. Emmanuel, when you come to reign. Let's call on His name, Emmanuel. Emmanuel, all the world is calling your name. Emmanuel, will you come again? Emmanuel, and the church will see your holy face. Emmanuel, when you come to reign. Emmanuel, and the church will see you. Emmanuel, and the church will see your holy face. Emmanuel, when you come to reign. Emmanuel, all the world. Lord, we call on your name. Touch your people, Father. Give them grace, Father, to live as a burnt offering, Lord. Again, hallelujah. Emmanuel, on the church will see your holy face. Emmanuel, He's coming once again to set up His kingdom and reign forever. Emmanuel, will you come again, Lord? Revive us according to your word, Lord. Draw us so we may run after you, Lord Jesus. Oh, Rabashante Rababoshetaka. Emmanuel. Oh, Ramasheda Ramande. The church will see your holy face. Emmanuel, when you come to reign. Emmanuel, Emmanuel, all the world is calling your name. Emmanuel, God with us. Will you come? Emmanuel, you are with us, Lord Jesus. Hallelujah. Emmanuel, and the church will see your holy face. Emmanuel, when you come to reign. Emmanuel, when you come to reign. Emmanuel,
you come to reign. We await your return, Lord. Your bride awaits, Lord, even so come. Even so come, Lord Jesus. We are your bride waiting for you, Lord, to take us home, Lord. Emmanuel, when you come to reign. Let's pray in the Spirit, everyone. Emmanuel, when you come to reign. Emmanuel, amosera la manse. Brenumus sombre tatala monsedene. Ridos kapata telemandele. Semprangas katalaba. Hallelujah. Sielu kunatu tava kala kaiduwe pude. Hallelujah. Siprana kasete. Now maumkara deviyan mahaside sobe dasya mukaran. Kunatu madden. නිස්සලතාවයට ගෙනියන දෙවියන් වහන්සේ උන්වහන්සේ. උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන කිසි කෙනෙක් ලැජ්ජාවට පත්වන්නේ නැහැ. අද ඔබගේ නිවසට ඔබේ අල්තාරය උන්වහන්සේ වෙනුවෙන් දල්වන්නට ඔබගේ හදවත උන්වහන්සේට බාර දෙන්න. Surrender your life to him. Surrender your heart to him. Hallelujah. සෙනෙවන්තය අන්තර්ජාලයෙන් ඔබ සමග සම්බන්ධ සිටින සියලුම දෙනා ස්වාමින් වහන්සේගේ හස්තය ඔබ මත පැමිණෙන බව මම දන්නවා. ස්වාමින් වහන්සේගේ ආත්මය ඔබ ස්පර්ශ කරපු බව මම දන්නවා. හලෙලූයා. පියාණන් අද වහන්සේ අපිට කතා කරන නිසා ස්තුතියි. සහභාගී වූ සියලුම දෙනා වෙනුවෙන් අපි ආඥා කරන සභාව මොහොතක් අරන් අපත් සමග අන්තර්ජාලයෙන් එකතු වී සිටින සියලුම දෙනා වෙනුවෙන් අපි ආඥා කරන්න මොහොතක්. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන්ගේ කාරණා කටයුතු ස්වාමීන් වහන්සේගේ හස්තයට බාර කරන්න. We are praying for the people who have joined us from online. Let's ask God to remember them. Heal those who are sick. Father, may you stretch forth your healing hand, Lord, and heal those who are in need of healing, Lord. I rebuke every infirmity, every heart condition, every backache. I reject, I rebuke in Jesus' name. ස්වාමීන් වහන්සේ කොන්දේ මාරෝකින් ඉන්න කෙනෙක්ව සුව කරනවා මේ මොහොතේ. ජේසුස් වහන්සේගේ නාමයෙන්. Hallelujah. Father, I rebuke that back pain in the mighty name of the Lord Jesus Christ. සේනාවල ස්වාමීන් වහන්සේගේ හස්තය ඔබ මත පැමිණෙනවා. Hallelujah. ස්තුති වේවා ස්වාමිනේ. හුනියම් බන්ධන තුලින් ජීවිතේ විනාශ වෙමින් සිටින කෙනෙක්. යක්ෂයා ඔබේ ජීවිතේ විනාශ කරමින් සිටින නමුත් දෙවියන් වහන්සේගේ ආලේපය, දේවාත්මය අද ඔබගේ නිවසට, ඔබගේ ජීවිතයට පැමිණ ඔබව නිදහස් කරනවා. සේනාවල ස්වාමීන් වහන්සේ අද කතා කරනවා. Father, we thank you, Lord. Bless your people, Lord. Pradoshka takalamanchete. ප්‍රශංසාව. අම්මා කෙනෙක් අද මේ දේව මෙහෙය බලමින් සිටිනවා. මේ අම්මා යාඥා කරනවා තමන්ගේ දරුවන් වෙනුවෙන්. නමුත් දෙවියන් වහන්සේ අද දේශනාවෙන් කතා කරපු දේ මේ අම්මට කතා කළ ස්වාමීන් වහන්සේ කියනවා ඔබගේ අල්තාරය දල්වන්න බලන්න දල්තාරය දැල්වෙද්දී ඒ එළියෙන් ඔබගේ දරුවන්ගේ ජීවිත ආලෝකමත් වෙන්න යන කියලා ස්වාමීන් වහන්සේ ඔබට අද කතා කරලා කියනවා. පැමිණෙන්න ස්වාමීන් වහන්සේ දුලට. ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන කෙනෙක් නමුත් අඩිය තියන්න ඔබ දෙගිඩියාවෙන් පසු වෙන කෙනෙක්. නමුත් දෙවියන් වහන්සේ කියන අද ඔබගේ අල්තාරයේ ආලෝකයෙන් දරුවන්ගේ ජීවිත ආලෝක වන්නට යනවා කියලා. ස්තුතියි ස්වාමීන්. ප්‍රේනුෂ්කතා ගාලේ මන්දෙලේබා. මාෂ්යා මන්දෙලේ ක්‍රාදෝෂ්කතා කලබා. ක්‍රුසවන් තෙටෙටලමන්සේ. හලෙලූයා. මේ මොහොතේ අපේ මේ සභාවේ දෙව මෙහෙට සහභාගී වෙලා එක අතක ෆයිල් එකක් තියන් ඉන්න සහෝදරියෙක් ඉන්නවා. වා නඩුවකට යන්න සූදානම් වෙලා ඉන්නවා. දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේගේ දූතයන් නිදහස් කරනවා කියලා ඔබට ජයග්‍රහණය දෙන්නට. ස්වාමිනිය වහන්සේට ස්තුති වේවා. ස්වාමිනිය ඇයට පරාජය ගෙන තියෙන සියලුම සැලසුම් අන්ධකාර සැලසුම් විනාශ වෙන්න මම අණ කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ ආත්මයේ බලයෙන් ස්වාමිනිය ඇයට ජයග්‍රහණය නිදහස් කළ නිසා ස්තුතියි. සොයරිය ඔබ තිරයට අත තබා ඔබගේ ජයග්‍රහණය ලබා ගන්න ජේසුස් වහන්සේගේ නාමයෙන්. ස්තුතියි ස්වාමිනේ. Emmanuel, when you come to Hallelujah. පියාණන් වහන්සේගේ දරුවන් ආශිර්වාද කළ නිසා ස්තුතියි. සෙනෙවන්තය නැවතත් මේ බඳුම සජීව මෙහෙකින් ඔබ හා සමග ලබන සතියේ මුණ ගැහෙන තුරු ඔබ සැමට දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලැබේවා. ආමෙන්.